සිටින පතාගෙන ඇද නැති බව සිත තුල රඳවාගෙන සුවච සුමුදු ගුණ ඇති කරවාගෙන කල යුතුයමය අතිමාන නාසාගෙන සතුටුව ලද දෙයකින් සුවසේ හිඳ අඩු කොට වැඩ නිති සැහැල්ලුවෙන් නිඳ දමනය කළ ඉඳුරන්ද නුවණ මැද හිතමිතුරුව කුලයේ නොඇලෙන සඳ නුවණැතියන්ගෙන් දොස් නොලබන්නේ සුළු වරදක් හෝ නොම කරමින්නේ පිය නැති සැප ඇති දිවි පතමින්නේ සියලු සතුන් හට මෙත් පතුරන්නේ පියපත් ඇතිගත් සතුන්ද වේවා පියසැක දුරු කළ රහතුන් වේවා ලොකු පොඩි දිග මහා සතුන්ද වේවා සැමට සැපත ඇති සිත් ඇති වේවා පෙනෙන නොපෙනෙන සතුන්ද වේවා දුර ළඟ වසනා සතුන්ද වේවා ඉපදුන ඉපදෙන සතුන්ද වේවා සැමට සැපත ඇති සිත් ඇති වේවා කිසිවෙකු නොම රවටාවා කිසි තැනකදී ඉහළින් නොසිතාවා නපුරු දරුණු බස් නොම පවසාවා අනෙකෙකුගේ දුක කැමති නොවේවා තම දිවි සම කොට පුතු සුරකින්නේ එකම පුතෙකු ඇති මව් විලසින්නේ මෙලෙසට ලොව සැම සතුන් දකින්නේ අපමණ මෙත් සිතමය පතුරන්නේ සියලු ලොවට එක ලෙස සලකන්නේ උඩ යට සරසට හැම විලසින්නේ වෛර සතුරු බාධා නැතිවන්නේ අපමණ මෙත් සිතමය පතුරන්නේ
සිතමය පතුරන්නේ සිටගෙන ඇවිදින හෝ හිඳිනා විට සිටගෙන ඇවිදින හෝ හිඳිනා විට නිදන වේලාවට හෝ නොනිදන විට නිදන වේලාවට හෝ නොනිදන විට සිහි කළ යුතු මෙත් සිතමය හැම විට සිහි කළ යුතු මෙත් සිතමය හැම විට බඹ විහරණ ලෙස පවසයි එම විට බඹ විහරණ ලෙස පවසයි එම විට නිසදිටුවක සිත නොම පැටලෙමිනේ නිසදිටුවක සිත නොම පැටලෙමිනේ සිල් ගුණ දම් රැක යන මග නිවනේ සිල් ගුණ දම් රැක යන මග නිවනේ කම් සැපයට කිසි විට නොඇලෙමිනේ කම් සැපයට කිසි විට නොඇලෙමිනේ මව් කුස නිදනට යලි නොම පැමිණේ කුස නිදනට යලි නොම පැමිණේ මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා අද දවස කල්ද පින්නතනේ 2014 10යි 30යි කිවෙන අරගෙන 30යි සති 30ක් ගත වෙලා ගියා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියලා මම කිව්වා දෙවෙනි සතියේදීම වේගයෙන් මේ ගමන් කරන්නේ මොකද්ද සිත නෙවෙයි අපේ ආවශ්‍ය මොකද්ද කිව්වේ අර දුවන 4 දිනකටත් වඩා පෘථුවේ කැරකෙන වේගයටත් වඩා ඉර කැරකෙන වේගයටත් වඩා සඳ කැරකෙන වේගයටත් වඩා වැඩි යන්නේ මොකද්ද ආවශ්‍ය ඒක කියලා සති 29ක් ගත වෙලා සති 29ක මොනවද ගියේ ආවශ්‍ය අපිටත් තොරා අපිටත් නැදින අපේ ආවශ්‍ය ගෙවිලා යනවා අපි හැම වුණාට ආවශ්‍ය ගෙවීම නතර වීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒක ඉතා වේගෙන් ගෙවිලා ගිහලා කොහාටද කිට්ටු වෙන්නේ මරණයට කිට්ටු වෙනවා ඉතින් මෙන්න මෙතෙන්ට යනතුරු තමයි මේ අපි ඔක්කොම මේ රංගනයක යෙදෙන්නේ මෙතෙන්ට යනතුරු අපේ රාගය අපේ ද්වේෂය අපේ මෝහය අලෝභය අධේස අමෝහය උපයෝගී කරගැනීමෙන් අපි ජීවත් වෙනවා ඒක තමයි කරන්නේ ජීවත් වීම කියලා කියන්නේ සිත් පහළ වීම ජීවත් කියලා කියන්නේ මොකද්ද හිතකාවස චිත්තක්ෂණිකයි දැන් හොඳටම දන්නවා හිත ගන්න මොකක්ද අරමුණු ජීවත් වීම කියන්නේ අරමුණු ගැනීමක් ජීවත් වීම කියන්නේ මොකද්ද අරමුණු ගැනීම දැන් අපේ අරමුණෙන් අරමුණට අපේ බලාපොරොත්තු අපේ ඉලක්ක අපේ ජීවිතය මරණය කරා ඇදිලා යනවා. යන අපිට තරහ යන අරමුණේදී ඒ සම්පූර්ණ අපි ඒ අරමුණ විසින් අපිව පාලනයට අතු කරගෙන තියෙනවා. අපි රාගයටපත් වෙන අරමුණේදී ඒ අරමුණ අපි සම්පූර්ණ අපි අපේ පාලනයේ අරමුණට බාර දීලා තියෙනවා. ඒ වගේම අපේ භෞතික ඉලක්කවලදී ඒ අරමුණට අපේ සම්පූර්ණ ජීවිතය බාර දීලා තියෙනවා. දැන් මෙන්න මේ විදිහට හිත අරමුණෙන් අරමුණු සමුදායක් ගත වෙන කාලයක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. අරමුණු ගැනීමෙන් පිට දෙයක් අපි කරන්නේ නැහැ. සමහර අරමුණු අපිට හොඳයි, කැමැත්ත සතුට ඇති වෙනවා. සමහර අරමුණු අපිට නරකයි, ද්වේෂය උපදිනවා. සමහර අරමුණු ලෝභ මූලිකයි, සමහර අරමුණු ද්වේෂ මූලිකයි, සමහර අරමුණු ඊර්ෂ්‍යාවෙන් පිරීලා. සමහර අරමුණු කුහකකමෙන් පිරීලා. සමහර අරමුණු දන් දීමෙන් පිරීලා. ඒ ආකාරය අපේ ජීවිතය කියලා කියන්නේ අරමුණු අනන්ත අප්‍රමාණ සංඛ්‍යාව. එක පැයකදී අපි ගන්න අරමුණු මෙතකයි කියලා කියන්න බැරි තරමටම මේ ධර්මයේ සිවුම අපිට තේරෙන්න ඕන. එහෙනම් අපේ ජීවිතය මරණය කරා යන්නේ මොකක් පව කරගෙන? අරමුණෙන් අරමුණට. අපි මරණය කරා යන්නේ මොකද? අරමුණෙන් අරමුණට. එහෙනම් අහිපිය ගහන වෙලාවට ලක්ෂ කෝටි වාරයක් අරමුණු ගන්න මේ හිත අරමුණක් පාසා මරණය කරා යනවා. නිසායි ලෞතර බුදුරජාණන් වහන්සේ කිව්වේ ජීවිතය කියන්නේ තනාග පිනිබිඳක් වගේ. ජීවිතය කියලා කියන්නේ මොකක්ද? තනාග පිනිබිඳක් වගේ. තනාග පිනි හිරදුටු තැනින් විනාශ වෙලා යනවාසේ අපේ මේ චුතිසිත පහළ වෙන සැනින් ප්‍රතිසන්දියක් කොහේ හරි අල්ලගෙන මේ ශරීරය අත්තර දාලා යනවා. ඒ වගේම පින්නතුනේ මරණ අපේ ජීවිතය කියන්නේ කඩා හැලෙන දියැලක් වගේ. මොකක් වගේද? කඩා හැලෙන දියැලක් වගේ. කඩා හැලෙන දියැලක් කිසි දිනක නතර වීමක් නැහැ. පල්ලෙට වේගයෙන් කඩා වෙනසේ අපේ ආවස වේගයෙන් කඩා හැලලා මරණය කරා ලං වෙනවා. ඒ වගේම මරන්න ගෙනියන ගවයෙක් අඩියක් පාසා කොහාටද යන්නේ? මරණය කරාම යනවා. අනන්ත ආකාශයට ගියත් මරණයෙන් බේරෙන්න බැහැ. මහා සාගරයේ මැදට ගියත් මරණයෙන් බේරෙන්න බැහැ.
ඒ වගේම කන්දේ තියෙන ගල් ගුහාවකට ගියත් මරණයෙන් බේරෙන්න බෑ. මේ ලෝකේ කොහේ ගියත් මරණයෙන් බේරෙන්න බෑ. ඇත්තටම එවැනි මරණය හමුවේ මරණය අවසන් කොට ඇති අරමුණු ගැනීමකුයි සිතින් අපි සිදු කරන්නේ. ඒ අරමුණු කොච්චර සාධාරණද කොච්චර අසාධාරණද කියලා මරණයට බලපාන්නේ නැහැ. ඒ මරණයට බලපාන්නේ අවසංස්කාර අවසන් වීම පමණයි. ඒ නිසා අපි හොඳ හෝ නරක අරමුණු සමුදායක් මොහොතින් මොහොත අපි අරමුණු කරනවා. ඒ සමහර අරමුණු ඉදිරියේ අපි තාමත් දැඩිව සැලෙනවා. සමහර අරමුණු ඉදිරියේ අපි සිංහෙක් වගේ අභීතව නැගී සිටිනවා. සමහර අරමුණු ඉදිරියේ බය පලා යනවා. සමහර අරමුණු කුහකකමින් ඉරිසියාවෙන් පිරීලා. ඒ නිසා අපේ සංසාර ගමනේ මේ ජීවිතේ මේ භවයේ මරණය කරා යදෙන්නේ ඔන්න ඔය අරමුණු ගැන කියලා හිත ගැන 100න් හිටියම හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතායිද තථා මරිසාමි මරණම්මම හිස්සති. මහා සම්පත් ලැබුව අය ජීවිතේ මරණයෙන් කෙලවර කරා. අල්ප සම්පත් ලැබුව අය ජීවිතේ මරණයෙන් කෙලවර කරනකොට මම කෙසේ නොමරි සිටින්නද. ඒ නිසා පින්නතුනේ අවුරුද්දක් පාසා අපේ ජීවිත ගෙවිලා ගියා. සති 30කට කලින් අපේ ජීවිතය ගෙවිලා ගියා. මේ මාසයක් පුරාවට අපේ ජීවිත ගෙවිලා ගියා. සතියක් පුරාවට අපේ ජීවිත ගෙවිලා ගියා. දිනයක් පුරාවට අපේ ජීවිත ගෙවිලා ගියා. පැයක් පුරාවට අපේ ජීවිත ගෙවිලා යනවා. ඒ වගේම විනාඩියක් පුරාවට අපේ ජීවිත ගෙවිලා යනවා. තප්පරෙන් තප්පරයට අපේ ජීවිත ගෙවිලා යනවා. හිතින් හිතට ඇහිපිල්ලමින් ඇහිපිල්ලමට අඩියෙන් අඩියට මොහොතින් මොහොතට අරමුණෙන් අරමුණට අපි මරණය කරා යනවා. අන්නේ මරණය කරා යන ගමනේදී 30 වෙනි වතාවට හමු වෙච්ච මොහොතක් තමයි මේක. අපි හමු වුණාට අපේ ආවස මරණය කරාම ඇදිලා යනවා. හිතගන්නේ මොකක් කියලාද අපි මේ කියන්නේ හිතගන්නේ අරමුණක්. අපි ඉගෙන ගන්න ධර්ම කියන විශ්ව සත්‍යතා පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නවා කියලා. අරමුණ. ඒ අරමුණක් පහළ වෙනකොට හිතත් එක්ක තවත් නාම ධර්ම හතක් උපදිනවා. ඒ හත නැතුව කිසිම අරමුණකට උපදින්න බෑ. ඒ මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර. එතකොට පිටද කුරුල්ලෙක් ඉන්නවා. මොකද ඉන්නේ? කුරුල්ලෙක් ඉන්නවා. ඊට පස්සේ කුඹුර වල ගැට ගහලා ඉන්නවා පඹයෝ. මොකුන්ද ඉන්නේ? පඹයෝ. ඒ වගේම පින්නතුණි මේ කුරුල්ලට පේන්නේ පඹය මොකෙක් වගේද? කුරුල්ල පඹය ගැට ගහව මොන සංඥාවද කුරුල්ලට එන්නේ? මනස සංඥාව. කුරුල්ලට එන්නේ මොන සංඥාවද? එහෙනම් කුරුල්ලා පඹය ආදියා බලන විදිහ හරියටම හරිද හරියටම වැරදිද? හරියටම හරිද හරියටම වැරදිද? කුරුල්ලට පේන්නේ කවුද දැන්? මිනිස්සේ. එහෙනම් කුරුල්ලා පඹය ආදියා ගලන සංඥාව හරි දෙයක්ද වැරදි දෙයක්ද? වැරදි සංඥාව. එහෙනම් ඇත්තටම මෙතන ඉන්නේ මිනිස්සේ නෙවෙයි. නමුත් පඹයා දැක්කම කුරුල්ලට ඇති වෙන්නේ මොන සංඥාවද? මනුස්ස සංඥාව. ඒ වගේම හිත ගන්න අරමුණ හඳුනා ගන්න ධර්මයට කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ. අපි කොච්චර කතා කරත් අපි කොච්චර ඉගෙනුවත් ඒ වෙලාවට කුසල් සිත් ඇති වෙනවා තමයි. අපි මෙන්න මේ සංඥාව නිවැරදි නොකරන තාක්කල් අපිට සක්කාය දිට්ඨියෙන් ගැලවෙන්න බැහැ. ඔබ එනකොට හැමදාම මෙතන ශ්‍රියානි අබේසූරිය මහත්මියලා ගෙදර තියෙනවා. ඔබ එතනකොට මෙතන ගේට්ටුව තියෙනවා. ඔබ එනකොට හැමදාම අවිලා හාමුදුරු නමක් උගන්වනවා. එහෙම තමයි අපිට හිතෙන්නේ. එහෙමද නැද්ද? නෑ ඇත්ත මොකද්ද? මෙතන ගයක් තියෙනවද? නෑ මෙතන තියෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සමුහය. ඇත්තටම මේක මොකක්ද වෙන්නේ? ඇති වෙනවා නැති වෙනවා. නමුත් අපි කවදාවත් මේ ගේ දිහා බලලා එහෙම අරමුණු කරන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් අපි මේ ගේ දිහා බලන සංඥාව සත්‍ය වූ සංඥාවද වැරදි සංඥාවද? එහෙනම් කුරුල්ලාට පඹයා දිහා බැලීම අපි මේ ගේ දිහා බැලීම අතර ලොකු වෙනසක් සමානයි. ඒ වගේම හැමදාම උගන්වන හාමුදුරු නමක් මනසින් දකින්නවා කියලා කියන්නේ මොකද්ද? මෙතන ඒ රූප කලාපේ ඒ තැන්වල නිරුද්ධ වෙලා. මෙතන එන රූප කලාප මෙතන නිරුද්ධ. දැන් තියෙන රූප කලාප එතන නිරුද්ධ වෙලා. ඇත්තටම මේක අනිත් ත්‍රිලක්ෂණයට භාජනය වෙන ශරීරය. හැමදාම උගන්වන ශරීරයක් දකින්නවා කියලා කියන්නේ මොකක්ද? සත්‍ය වූ සංඥාව වැඩි සංඥාව. වැඩි සංඥාව. එතකොට පින්නතුණි ඒකත් හරියට කුරුල්ලා පඹයා දිහා බැලීම අතර වෙනසක් නැහැ. ඒ නිසා මේ අපි මේ පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න නිකමට නෙවෙයි. මොකටද? අපේ සංඥාව නිවැරදි කරගන්න. මොකක් කරගන්නද? සංඥාව නිවැරදි. සංඥාව නිවැරදි කරන තාක්කල් මොකද වෙන්නේ? කරගන්න දෙයක් නැහැ. සක්කාය දිට්ඨියම ගෙල්ලනවා. මෙතන මගේ ගයක්, මගේ ඉඩමක්, මගේ කාර් එකක්, මගේ වාහනයක්, මගේ කියන අදහස් වලට එනවා. හැබැයි මේක ඇති වී නැති වී යන සුද්දාෂ්ටක ගොඩකින් දකින්න තාක්කල් එතකොට මොකද වෙන්නේ? එහෙම සංඥාවක් පහළ වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒකට හිත ඇලෙන්නේ අරමුණ ඇලෙන්නේ නැත්තේ ඇයි? එතන ප්‍රඥාව පහළ වෙන නිසා. එතන හැමදාම ඇති වී නිරුද්ධ වී යන ස්වාමීන් වහන්සේ නමක් දුටුවට පස්සේ එතන ඇති දෙයක් නැහැ.
ඒ වගේම පින්නතුනි පරමාර්ථ ලෝකයෙන් එහාට මෙහාට යන අතක් කියන්නේ කාය විඤ්ඤාප්තිය. ඉස්සරහට මේ අද උගන්වන්න බලනවා. වචන ඇහෙන්නේ මොකද්ද? අචී විඤ්ඤාප්ති රූප නිසා. ඒලාට මේ ශරීර කර්මන්නේ වෙලා තියෙන්නේ කම්මඤ්ඤතා රූප නිසා. සහැල් වෙලා තියෙන්නේ ලහුතා රූප නිසා. මොලොක් වෙලා තියෙන්නේ මුදුතා රූප නිසා. ඒ ආකාරයේ රූප ආකාරයට අරමුණු කළ ඒක ඇතිවීම නැතිවීම දකින්නකොට එතන ඇති දෙයක් නැහැ. එතන බලන නාට්‍යයක් නැහැ. රංගපාන කෙනෙක් නැහැ. ධාතු සමූහයක විප්ලවයක් තියෙනවා. එච්චරයි. නමුත් ඒ විදිහට අපි මේ ලෝකයේ දිහා නොදකින තාක්කල් කෙස්ලොම් නියදත් දිහා ඒ විදිහට නොදකින තාක්කල් අපි ඉන්නේ මොන සංඥාවේද? වැරදි සංඥා. අපි එතකොට ලුතුරා බුදුරජාණන් වහන්සේ ධම්මැසින් ලෝකයේ දිහා බලනව නෙවෙයි. මොකකින් දාන්නේ? වැරදි සංඥාවෙන් ලෝකයේ දිහා බලන. ඇත්තටම අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කුමක්ද උනේ? මොකද්ද උනේ? චක්කුන් උදපාදි ධම්මැස පහළ වුණා කියවනේ. ඒ මොකද්ද පහළ වුණු ධම්මැස? සත්‍ය වූ සංඥාවෙන් ලෝක දිහා බලන්න පුළුවන් වුණා. එතෙක් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ බැලුවේ ගෙයක් දොරක් ගහක් කොළක් ඇලදොල මුව ඊට පස්සේ වනාන්තර ඊළඟට යාළුවෝ තමයි දැක්කේ. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධර්මයේ ධම්මැස පහළ වුණු සැනින් යාට පෙරුණ මොකද්ද? මේක ගහක් කොළක් කියලා එකක් නෑ, ඇති වී නැති වී යන ධාතු ගොඩක්. මෙතන මගේ යාළුවෝ කියලා කොටසක් නෑ. මෙතන තියෙන ධර්මතා සමූහයක්. අන්න ඒ විදිහට ලෝකයේ දිහා බලනකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ කිව්ව මොකද්ද? ධම්මැස පහළ වුණා කියලා උදාන ගාතාවක්. කොහොමද කිව්වේ? මොකද කිව්වේ? චක්කුන් උදපාදි නෑ, එච්චර දෙයක් කිව්වේ නෑ. අඤ්ඤාති වසබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝති. කොණ්ඩඤ්ඤත මේ වහම මේක අවබෝධ කරා. ඒකයි කිව්වේ. එතකොට ඒක මේ පහළුනේ මේ තියෙන සත්‍යතාවය සත්‍ය වූ සංඥාවෙන් දකින්න විදියට. ඒ කියන්නේ හරියට මේ පඹය දැකලා මෙහා මිනිස්සෙක් නෙවෙයි කියලා පඹය ඇවිල්ලා මේක උඩ වැහුවොත් පඹයගේ සංඥාව හරිද වැරදිද? පඹයගේ සංඥාවනේ කුරුල්ලගේ සංඥාව හරි. ඌ එතන මිනිසෙක් දැක්කේ. ඒ වගේ තමයි අපි මෙන්න මේ දේවල් සත්‍යතාවය තුල දකින්නකොට තිලක්ෂණයෙන් දකින්නකොට අන්න එදාට අපේ සංඥාව එහෙම නොදකිනා තාක්කල් මේ ලෝකේ පේන්නේ මොකද? නිට්ටයයි, සුඛයි, ආත්මයි සංඥාව. එහෙනම් මේ සතිතියක් තිස්සේ පරමාර්ථ ධර්ම ඉගැන්වීම මොකද? සංඥාව සත්‍ය පැත්තට පෙරලා ගන්න. නැත්තම් හැමදාම කුරුල්ලා පඹයා දකින්නසේ ගියක් කොලක් ඇහැක් දොලක් හැමදාම තියෙන නුගේගොඩ නාවල නගරයක් හැමදාම ඉන්න අපේ යාළුවෝ හැමදාම ඉන්න අපේ ඉස්කෝලේ ගුරුතුමා හැමදාම ඉන්න දේවල් තමයි දකින්න වෙන්නේ. නමුත් පරමාර්ථ ලෝකයෙන් දකින්නකොට ඇති තියෙන රූප ගොඩක් විතරයි. ඒ රූප ගොඩ උනත් පින්නතුනේ පවතින විශාල කාලයක් නැහැ. ඊටමත් වේගයෙන් තිලක්ෂණයට භාජනය වෙනවා. අන්න ඒ ආකාරයෙන් දකින්නකොට මොකද්ද වෙන්නේ? නිත්‍ය සංඥාවෙන් හිත අයින් වෙන මොන සංඥාවෙන්ද අයින් වෙන්නේ? නිත්‍ය සංඥාවෙන් අයින් වෙලා සත්‍ය වූ සංඥා මොකද්ද? අනිත්‍ය සංඥාවේ පිටරන. මොන සංඥාවේද පිටන්නේ? අනිත්‍ය සංඥාවේ පිටරන. එහෙනම් මෙතන ගයක් දකින්නකල් ඒක තුල පේනවා සදාකාලික ස්වභාවයක්, සැප ස්වභාවයක්. එහෙනම් මොන සංඥාවක්ද දෙන්නේ? නිත්‍ය සංඥාවත් එක්ක සුඛ සංඥාව ඇති වෙනවා. මොන සංඥාවද? සුඛ සංඥාව. අන්න ඒක වෙනස් වෙනවා මොකක්ද? දුක්ඛ සංඥාව. ඇයි? හැම මොහොතෙම මේක විනාශ වෙලා යනවා. ඒ වගේම පින්නතුනේ අපිට ඇති වෙන මොන සංඥාවද? ආත්ම සංඥාව. ආත්මය කියන්නේ ඕන විදියට මේකේ තියාගන්න පුළුවන්. ඕන විදියට පවත්වන්න පුළුවන් මේ නගරේ. ඕන විදියට මගේ ශරීරයේ නැමැති නගරය පවත්වන්න පුළුවන්. හැබැයි තිලක්ෂණයෙන් අර ධාතු වශයෙන් බලනකොට මේ වේග නැතිවීම නැති නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? අනාත්ම සංඥා. එහෙනම් අපි මෙන්න සංඥාව නිවැරදි කරගන්නයි මේ පරමාර්ථ ධර්ම. සංඥාව වර්ධින තාක්කල් කුට්ටි පිටින් බලන තාක්කල් ගෙඩි පිටින් බලන තාක්කල් කිසි දිනක සක්කාය දිට්ඨියෙන් ගැලවෙන්න බෑ. එතකොට එහෙම බලන තාක්කල් අපේ චිත්තසංතානෙ දිනු වෙන්නේ මොකද්ද? නිට්ටයයි, සුඛයි, ආත්මයි සංඥාව. ඒක වැරදි සංඥාවක්. මේ ලෝකේ කොසන තැනක් නිට්ටය නැහැ. මේ ලෝක කිසිම මොහොතක් නිට්ටය නැහැ. මේ ලෝක කිසිම මොහොතක් සුඛ නැහැ. මේක ලෝකේ කිසිම මොහොතක් ආත්ම නැහැ. ඒ ඔය වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාව දිනු කිරීම පිණිස තමයි මේ ගැන්වීම කරේ. ඒක තම තමන්ගේ දක්ෂතාවයක්. ඊළාදේ තමයි පින්නතුනේ. ඊළාදේ තමයි අපි ගත්තොතින් හාල් කියන්නේ මොනවද? හාල් ටිකක් ගන්නවා. මොන ටිකක්ද ගන්නෙ? හාල් ටිකක් ගන්නවා. හාල්ලට හාල් කිලෝ එකක් විතර අරගෙන මේකට දානවා වතුර. මොනවද දාන්නේ? වතුර. දැන් වතුර දාලා පැය 3-4ක් තිව්වට පස්සේ මෙතන දැන් මේ හාල්ලට තියුණු තත්ත්වෙමද තියෙන්නේ? මොකද තියෙන්නේ? හාල්ලට පෙඟිලා තියෙනවා. මොකද මොන වෙලාවද තියෙන්නේ? හාල්ලට පෙඟිලා තියෙනවා. එහෙනම් අපිට හාල්ලට පෙඟුණේයි වතුර දැම්මම ආන්නතිය. ඒ හාල්ලට අතර තියෙන අවකාශ ධාතුව. එතකොට ඒ අවකාශ ධාතුවේ ආපෝ ධාතු පිණ්ඩ උපදින්න පටන් ගත්තට පස්සේ හාල්ලටේ පිම්බෙනවා. එහෙනම් අවකාශයක් නොතිබුණා නම් නැවත සුද්දාස්තකයේ අතර බිහි වෙන්න විදියක් ආපෝ ධාතු ඉඩ නැහැ.
එහෙනම් හාල් ඇටේ පිම්බෙන්නේ අවකාශ ධාතුවක් හාල් ඇටේ. නමුත් හාල් ඇටයක් අපිට දකින්නකොට ඒකේ අවකාශ ධාතුවක් පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් මේ පෑන දකින්නකොට අපිට මේකේ අවකාශ ධාතුවක් පේන්නේ නැහැ. නමුත් පින්නතුනි මේක ඕනනම් කෑලි කෑලි වලට කඩන්න බැරිද? පුළුවන්. මේක වතුරක දාලා තෙත් කරන්න බැරිද? මේක අර තීන මොකද රසායනික ද්‍රව්‍ය දාලා මේක නිකන් පුච්චන්න බැරිද? පුළුවන්. දිය කරන්න පුළුවන්. ඇයි එහෙනම් මේක දිය වෙන්නේ? මේක තුල ආකාශ ධාතුවක් තියෙන නිසා. ඒ වගේ තමයි පින්නතුනි මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ගැන ඉගන්වාට ඔන්න අද තමයි හරියටම උගන්වන්නේ. සති 30ක් ගිය තැන. පින්නතුනි පඨවි ධාතුව කියලා කියන්නේ මොකක්ද? පඨවි කියන්නේ පස් තද ගතිය. ඒක ධාතුව කියලා කියන්නේ මොකද්ද? ධාතුව කියලා කියන්නේ මොකද්ද? අන්න හරි. ඒකයි මම කිව්වේ පඨවි ධාතු කිව්වට හරියට ඒක තේරුම් ගත්තේ දැයි ගන්නුවේ ධාතුව කියන වචනේ ස්වභාවය සත්ත්ව පුද්ගල නොවන දෙයක්. පස් කියලා කියන්නේ මොකද්ද? සත්ත්ව පුද්ගල ස්වභාවයක් නැති දෙයක්. පස් වල සත්ත්වේ පුද්ගලේ නැහැ. ඊළඟට තියෙනවා ආපෝ ධාතුව. මොන ධාතුවද? ආපෝ ධාතුව. ධාතුව කියලා කියන්නේ මොකද්ද? ජලයේ සත්ත්ව පුද්ගල ස්වභාවයක් නැහැ. ඊළඟට වායෝ ධාතුව කියලා කියන්නේ මොකද්ද? හුළඟේ සත්ත්ව පුද්ගල ස්වභාවයක් නැහැ. ධාතුව කියන්නේ සත්ත්ව පුද්ගල ස්වභාවයක් නැහැ කියන එක. තේජෝ ධාතුව කියලා කියනවා. තේජෝ කියලා ධාතුව කියන එකේ තේරුම මොකද්ද? ගින්දරේ සත්ත්ව පුද්ගල ස්වභාවයක් නැහැ. එතකොට පින්නතුනේ ඊළඟට කියනවා වර්ණ ධාතුව. වර්ණය කියන එකේ සත්ත්ව පුද්ගල ස්වභාවයක් නැත්නම් අපිට තියෙන්නේ මොකද? අපි පරිහරණය කරන්නේ පඨවි ධාතුවක්. අපි පරිහරණය කරන්නේ ආපෝ ධාතුවක්. නමුත් අපිට මේ සම පිළිබඳව, මේ දත් පිළිබඳව, මේ ලේ පිළිබඳව මොන හැඟීමක්ද තියෙන්නේ? සත්ත්ව පුද්ගල හැඟීමක් තියෙනවා. නමුත් පඨවි ධාතුව කියන වචනේම තේරුම තමයි පස් කියන්නේ සත්ත්ව පුද්ගලයෙක් නොවන දෙයක් කියන්නේ. ඒතකොට පින්නතර අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ මොකකින්ද? අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක ගොඩකින්. මොන ගොඩකින්ද හැදිලා තියෙන්නේ? සුද්ධාෂ්ටක ගොඩ. තනිකරම මේ ශරීරය කියන්නේ සුද්ධාෂ්ටක ගොඩක්. එතකොට මේ සුද්ධාෂ්ටක දෙකක් කිසිම දිනක මොනවද? ඒ සුද්ධාෂ්ටක දෙකක් එකට එකතු වෙන්නේ. එහෙනම් පින්නතුනේ එකට මේ ආවෙන්නේ. එතකොට අපි ගත්තොත් පොල් ගෙඩි තුනක් මොන තුනක්ද? පොල් ගෙඩියක් අරගෙන පොල් ගෙඩි තුනක් එක විට මෙහෙම පොල් ගෙඩි තුනක් තියුවොත් පොල් ගෙඩි තුනක් මෙහෙම අරගෙන එක විට මෙහෙම තියුවොත් මොකද්ද දකින්න ලැබෙන්නේ මැද? සිදුරක් දකින්න. එතකොට මේ පොල් ගෙඩි කියන එක තියුවේ කොහෙද? අවකාශ ධාතුවේ. එතකොට අපේ ශරීරයේ මේ සුද්ධාෂ්ටක උපදින්නේ කොහෙද? අවකාශ ධාතුව. අවකාශය කියලා කියන්නේ මොකද? පඨවි ධාතුව නැති, ආපෝ ධාතුව නැති, වායෝ ධාතුව නැති, තේජෝ ධාතුව නැති හිස් ස්වභාවයක්. මොන ස්වභාවයට ආකාශය කියලා කියන්නේ? හිස් ස්වභාවය. ධාතුව කියලා කියන්නේ සත්පුද්ගලයක ආකාශයට නැහැ කියන ස්වභාවය. එහෙනම් ආකාශය කියන්නේ හිස් ස්වභාවයක්. කිසිම දෙයක් නැති ස්වභාවයක්. ඒ වගේම ධාතුව කියලා කියමුට ආකාශ ධාතුව කියලා දැම්ම ඒ හිස් ස්වභාවයට සත්පුද්ගල ස්වභාවයක් නැහැ. අන්නේ ආකාශ ධාතුවේ තමයි පින්නතොනේ මේ සුද්ධාෂ්ටක උපදින්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා උපදින්නේ. අර පොල් ගෙඩි තුනක් දැම්මම සිදුරක් තියෙනවනේ. මොකක් පොල් ගෙඩි තුනක් එකට තියුවම මොකක්ද තියෙන්නේ? සිදුරක් පේනවා. ඒ වගේම මෙන්න මේ සුද්ධාෂ්ටක අතර මොකද්ද තියෙන්නේ? සිදුරු තියෙනවා. මේ සිදුරු කියන්නේ සිදුරු කියලා කියන්නේ මොකද්ද? ආකාශ ධාතුව. කිසි දෙයක් නැහැ. මෙන්න මේ ආකාශ ධාතුවක් තියෙනවා. එතකොට පින්නතුනි විශාල කළ බලන උපකරණයකින් අපේ ශරීරය බැලුවොත් අපේ ශරීරය මොකක්ද? සිදුරු ගොඩක්. මොන ගොඩක්ද? සිදුරු ගොඩක්. අපේ ශරීරය විශාල කළ බලන උපකරණයකින් හරියට බැලුවොත් මුළු ශරීරයම කියන්නේ මොකද්ද? මී වදයක් ලොකු කරලා බැලුවොත් මොකද්ද පේන්නේ? තනි කර සිදුරු ගොඩක් පේන්නේ. මේ එකට තියෙන මේ ශරීරය මොකද්ද? සිදුරු ගොඩක්. මෙන්න මේක අපි දකින්නේ නැහැ මනසින්. මෙන්න මේ ස්වභාවයක් අපිට පේන්නේ මොකද්ද? කුට්ටි පිටින් කාංචනමාලා අම්මගෙන්. එහෙම පේන්නේ. සිදුරු ගොඩක් වශයෙන් හාමුදුරුවෝ දැක්කොත්, සිදුරු ගොඩක් වශයෙන් තමන්ගේ ශරීරය අරමුණු කර දැක්කොත් අන්නේ දාට මේ ශරීරේ ගන්න දෙයක් නැහැ. දැන් එතකොට අපි හිතනවා සුද්ධාෂ්ටකයක් කියන්නේ අපිට ඇහැට පේන්නේ නැති ප්‍රමාණයක්. එතකොට පින්නදී මෙන්න මේක පොල් ගෙඩි තුනක් තියලා තියෙන සිදුරක්සේ මෙන්න මේ ශරීරයේ තනිකර මොකද්ද? අවකාශ ධාතුවේ සුද්ධාෂ්ටක ගොඩක් තියෙනවා. අවකාශ ධාතුවේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා වෙනමම තියෙනවා මේ හැඩතලයේ තුල. ඒ අතර තියෙනවා මොකද්ද? සිදුරු ගොඩක්. ඔන්න ඔය ස්වභාවය අපි ප්‍රඥාවෙන් දැක්කලාට මේකට නම් අයි කවදාවත් ආස කරන්නේ නැහැ. කවදාවත් ආස. ඒතකොට පඨවි ධාතුවක් කියන්නේ පස් තියෙනවා එතන.
ඒකට සත්පුද්ගලයේ සුද්දාෂ්ටකේ නැහැ. ආපෝ ධාතුව එතන තියෙනවා. එතන සත්පුද්ගලයේ නැහැ. වායෝ ධාතුව එතන තියෙනවා. එතන සත්පුද්ගලයේ නැහැ. තේජෝ ධාතුව එතන තියෙනවා. එතන සත්පුද්ගලයේ නැහැ. සිදුරු අවකාශ ධාතුව එතන තියෙනවා. එතන සත්පුද්ගලයේ නැහැ. ඒක අපිට සත්පුද්ගලයක් නොවන දෙයක් තමයි අපේ මේ ශරීරය කියලා කියන්නේ. නමුත් අපිට තියෙන මොන හැඟීමක්ද? කුරුල්ලාට පඹයා පේනවාසේ කුරුල්ලා මිනිස්සෙක් පඹෙක් දිහා දැකලා දකින්නවාසේ අපිට පේන්නේ මොකද්ද? මනුස්ස ස්වරූපයක් පේනවා. ඇත්තටම සිදුරු තියෙන සුද්දාෂ්ට ගොඩක් තියෙන මේ ශරීරය දිහා බැලුවොත් හරියට ප්‍රඥාවෙන් බැලුවොත් මේක දෙයක් නැහැ. කවදාකාරී මේ ශරීරය විශාල කරන උපකරණයක් කවුරු හරි ඇදුවොත් එයාට දකින්න වෙන්නේ මොකද්ද? සිදුරු සමූහයක් මත යම් තනින් ඇති වෙන නැති වෙන ඩොට් ටිකක්. ඇති වෙනව නැති වෙන ඩොට් ටිකක්. අපේ ශරීරය. නමුත් අපිට එහෙම ස්වභාවයකින් බලන්න පුළුවන් ඥානයක් දිනු කරගන්න පුළුවන් මොකද්ද? අපේ සංඥාව ඩෙවලොප් කර. ඒකට කියන්නේ දෘෂ්ටි විසුද්ධිය කියලා. මොකද්ද? දෘෂ්ටි විසුද්ධිය. දෘෂ්ටිය පිරිසුදු කරගන්නවා. අපේ දෘෂ්ටි විසුද්ධියක් නෙවෙයි තියෙන්නේ මොකද්ද? දෘෂ්ටිය අපිරිසුදු බවක් තියෙන්නේ. අපිට පේන්නේ ඒකාකාර හාමුදුරු නම. ඒකාකාර ගියා. එතන මේ ගියේ කියලා බැලුවා. මේ ගෙට හරි විශාල කරන කාචයකින් මේක බැලුවා මේ ගේ කියන්නේ මොකද්ද? තනි කර සිදුරු ගොඩක්. හරියට අපේ ශරීරය වගේ. මෙන්න මේ සිදුරු ගොඩක් තියෙන මේ ධාතුව එහෙ යනවා මෙහෙ යනවා. එහෙ වඩිනවා මෙහෙ වඩිනවා. එහෙ යනවා මෙහෙ යනවා. අරහෙන් එනවා මෙහෙට යනවා. ඒකනේ කරන්නේ. ඒ කොහොමද වෙන්නේ? සිදුරු ගොඩක් එහෙන් මෙහෙන් තියෙන මේ සිදුරු ගොඩක් තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස එහෙ වඩිනවා මෙහෙ වඩිනවා. දැන් කවදාවත් මේක කියා දුන්නට ඔහම අරමුණු කරාද? නැහැ. ඒක තමන්ගේ යෝනිසෝ මනසිකාරයෙන් අරමුණු කරා ඇත්ත ඕක තමයි පේන්නේ. පරිච්ඡේද අවකාශයේ මම පළවෙනි සතියේම කිව්වා. සුද්දාෂ්ටක දෙයක් අතර ગેප් එක. එතකොට පින්නතනේ මේක තනිකරම සිදුරු ගොඩක්. දැන් කොහොමද මේක එහෙ මෙහෙ යන්නේ මේ සිදුරු ගොඩත් එක්ක? දැන් ඒක කොහොමද මී මැස්සෝ ඉන්නවා. මොන මැස්සෝද ඉන්නේ? මී මැස්සෝ ඉන්නවා. මී මැස්සෝ මොකද වෙන්නේ? මී මැස්සෝ අහසින් යනවනේ වේගෙන් මී මැසි රෑන් යනවනේ. නමුත් එක මී මැස්සෙකුට වදින්නේ නැහැ. ඇයි වදින්නේ නැත්තේ? ඒ මී මැස්සෝ අතර අවකාශ ධාතුවෙන් මේගොල්ලෝ වින් වෙලා ඉන්නවා. අන්නේ මීමැස්සු යන විදිය අරමුණු කළා මේ ශරීරය දිහා බැලුවොත් මේ ශරීරයත් ඒ විදියම තමයි. ඒ සුද්දාෂ්ටක එකට වදින්නේ නැහැ. නමුත් ඒවා අර විඤ්ඤාප්ති රූපත් එක්ක එහෙට මෙහෙට යනවා පේනවා. ඇත්තටම මොකද්ද වෙන්නේ? යනව නෙවෙයි මොකද වෙන්නේ? ඒ තන අවකාශ ධාතුවත් එක්ක මේ රූප උපදිනවා. දැන් කොට වන්තෝ ජටාද බහි ජටාද? ජට ඒක. හරි. අත මෙතන ඉඳලා මෙහෙම යනකොට අපි කියන මොකද අත මෙහෙම ගමන් කරනවා කියලා. අත මෙතන ඉඳලා මෙහාට යනකොට අපි කියන මොකද අත ගමන් කරයි කියලා. ඇත්තටම අත ගමන් කරන්නේ නැහැ. අපි බැලුවොත් මේක සුද්දාෂ්ටකයක අවශ්‍ය චිත්තක්ෂණ 17යි. එක සුද්දාෂ්ටකයක අවශ්‍ය චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17කයි ඇහිපිය ගහන වෙලාවට සිත් කීයක් පහළ වෙනවද? ලක්ෂ කෝටි වාරයක් හිත පහළ වෙනවා. කී වාරයක් හිත පහළ වෙනවද? ලක්ෂ කෝටි වාර. මේක 17න් බෙදුවට පස්සේ එනවා 58 ගුණ කිරීම කෝටි 100ක් 19 වෙනි බලය. ඒ කියන්නේ ඇහිපිය ගහන වෙලාවට සුද්දාෂ්ටක අවකාශ ධාතු වල තුල උපදිනවා 58 ගුණ කිරීම කෝටි 100ක ප්‍රමාණයක්. කෝටි 100ක් වාරයක්. එතකොට අත මෙතන ඉඳලා ඇහිපිය ගහන වෙලාවට මෙච්චර කොච්චර වෙලා යනවද? එහෙනම් මොකද මේ සෑම පොයින්ට් එකේම අර මීමැස්සෝ වගේ අත උපදිනවා. මීමැස්සෝ ගමන් කරනවා වගේ වෙන වෙනම උපදිනවා. අවකාශ ධාතුලෙන් සුද්දාෂ්ටක වෙන් වෙලා තියෙනවා. ඇත්තම වූ ස්වභාවය ඕකයි. නමුත් අපිට ඕක පේන්නේ නැහැ. ඇයි? අපි දෘෂ්ටි විසුද්ධියක් නේ තියෙන දෘෂ්ටි අපිරිසුදු භාවයක් තියෙන. පරමාර්ථ ලෝකයේ තුල අරමුණු කරොත් හිතට ඔහොම දෙයක් තියෙන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේට පේන්නේ ඔහොම දෙයක්. අපේ විදර්ශනා ඥාන දියුණුනාම උදේ වය වලින් පටන් ගන්න ආදීන නිබ්බිදා මුක්කචේ සම්මාර්සන ඥාන වලට දියුණු වෙන ප්‍රඥාවෙන් පේන්නේ ওই වගේ දෙයක්. ඒ වගේ දෙයක් බලන වෙනකොට එකිනෙකාට ඉරිසියා කරමින් එකිනෙකාට කුහකකම් කරමින් මේ සත්පුද්ගල නැති ස්වභාවයක් තුළ තමන් අරමුණු කරන්නේ මොනවද කියලා තමන් දන්නේ නැහැ. සමහරට කියන මට සමහරට මොහෙන් වැහුනොම පේන්නේ නැහැ. මොහය තුළ වැහෙනකොට අපිට කිසි දෙයක් පේන්නේ නැහැ. මොහය කියන්නේ අරමුණේ සත්‍ය ස්වභාවය වහන. අවිද්‍යා අන්ධකාරය ඇති වුනහම කියන්නාටවත් අහන්නාටවත් ඒ ගැන තේරුමක් නැහැ. එහෙනම් පින්නතුනි සතිය තමයි සතියෙන් සිටීම තමයි කුසල පක්ෂයේ අරමුණු කිරීම තමයි මේ බව අපිට පෙන්වන්නේ. ඒ බව මානසිකාරයට කියනවා කුසල පක්ෂයට ගියාම මොන මානසිකාරයද? යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරයෙන් පරමාර්ථ ලෝකේ අරමුණු කරාම ඇත්තටම ඇති දෙයක් නැහැ. නමුත් මෝහයෙන් වැසුණු වෙලාවට නැති දෙයක්වත් නැහැ. එහෙනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා දැන් අපි මේ හැම දෙයක්ම ඉගෙන ගන්න මොකද්ද? රහත් වෙන්න තමයි. රහත් වෙන්න කලින් කරන්න තියෙන දේ මොකද්ද?
මම මගේ ආත්මයෙන් ගැලවෙන්න ඕන. රාගය දේශේ නැති කරන්න කලින් මොකද්ද කරන්න තියෙන්නේ? මම මගේ ආත්ම සංඥාවෙන් නැති වෙන්න ඕන. ඔක නැති කරන තාක්කල් මොකද රාගය අඩු කරගෙන තුනම මොකද වෙන්නේ? අයිත් ගින්නක් වගේ නැගිටලා එනවා. ඒ නිසා මම මගේ ආත්මයෙන් නැති වෙන්න නම් අපේ දෘෂ්ටි විසුද්ධියට අපිපත් වෙන්න ඕන. මොකක්ද දෘෂ්ටි විසුද්ධිය කියන්නේ? මෙතන තියෙන හිස් වැඩපිළිවෙලක්. මෙතන තියෙන ධාතු ගොඩක්. ධාතු ගොඩක් කියන්නේ සත්පුද්ගලයක් නැති ස්වභාවයක් කියලා අපි අරමුණු කරගන්න ඕනේ. ඒක අරමුණු කළන් අපි ඒ අරමුණෙන් දිට්ඨිය අයින් කරන තුරු දිට්ඨි චෛතසිකයේ තියෙන තුරු මොකද වෙන්නේ? අපිට ඒකෙන් ගැලවෙන්න බැහැ. ඒක ප්‍රහාණය වෙලා ප්‍රහාණය වෙලා යන තුරුම අනිත්‍ය දුක්ඛ අනාත්ම වලින් මේ ජීවිතය අරමුණු කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් පින්නතනේ සීගිරි ගලක් තියෙනවා. මොන ගලක් තියෙන්නේ? සීගිරි ගල. අපිට පේන්නේ මොකද්ද? සීගිරිය. සීගිරියේ කුරුටු ගීත ලස්සනයි. එහෙම කියලා සින්දු තියෙනවනේ. ඔයගේ තියෙනවා. සීගිරි ගලක් තියෙනවා කාශ්‍යප රජතුමා නිර්මාණය කරමු. ඇත්තට මෙතන පේන්නේ තනි කරම ගලක්. මොන ගලක්ද? සීගිරි ගලක් කියලා දාගෙන තියෙනවා. මෙන්න මේ ගලෙන් කුට්ටියක් කඩාගෙන ආව මොකද වෙන්නේ? පුරාවිද්‍යාවෙන් නඩුවක් දානවා. now මෙන්න මේකෙන් කෑල්ලක් කඩාගෙන ඇවිල්ලා කෂරයකට මොකක් හරි දැම්මොත් මේක එනවා මෙටල්. මොනවද එන්නේ? මෙටල්. ඒක සීගිරි ගල කියන්නේ දැන් මොන ගොඩක්ද? මෙටල් ගොඩක්. සීගිරි ගල කියන්නේ මොකක්ද? මෙටල් ගොඩක්. දැන් අච්චර ලොකුවට සීගිරි ගල කඩාගෙන එන්න පුළුවන්. එහෙනම් ඒක ඇවිල්ලා කුඩු කරාම මොනවද ඉතුරු වෙන්නේ? මෙටල්. එහෙනම් අපි සීගිරි ගලයි කියලා දැකලා තියෙන්නේ මොනවද? මෙටල් ගොඩක්. මුළු සීගිරි ගලම මෙටල් කරන්න පුළුවන්. අපේ අයට පුළුවන් නම් මෙලහට කළා කරන්න පුළුවන්. හරිද? ඊළඟට මොකද? මෙන්න මේ මෙටල් ටිකක් අරගෙන හොඳට මේ කුඩු වෙන එක දාලම මොනවද දෙන්නේ? ගල් කුඩු ගොඩක්. එහෙනම් අපේ සීගිරි ගල කියලා අපිට පෙළ තියෙන්නේ මොකද්ද? ගල් කුඩු ගොඩක්. එතන ගලක් තිබිලා නැහැ. ඇයි අපිට මේක ගල් සීගිරි ගලක් සේ පෙනුනේ? කාශ්‍යප රජතුමාගෙන් තමයි අහන්න ඕනේ. කාශ්‍යප රජතුමාගෙන් අහන දිෂ්ටියෙන් අහන මොකද දෙන්නේ? දිට්ඨියෙන් අහන. ඇයි අපිට එහෙම පෙනුනේ? අපි එතන ඒ කෝගෙම එකතුව දැක්කේ එක ඒකකයක් වශයෙන්. මොන ඒකකයක් වශයෙන්? ඒකේ නමුත් ඒ ගල හැදලා තුනේ එක ඒකකයකින් නෙවෙයි මොකද්ද? ගල් කුඩු ගොඩකින්. මොකින්ද හැදලා තුනේ? අන්නේ සීගිරි ගල දිහා බලන ආසෙම අපි සත්වයන්ගේ පුද්ගලයන්ගේ ශරීර වස්තු දිහා බලන්නේ. ඇයි? මේක හැදිලා තියෙන්නේ ධාතු ගොඩකින්. කලාප ගොඩකින්. සමූහයක් එකතු වෙලා බැංකේ තියෙන්නේ. නමුත් අපි ඒ දිහා දකින්නේ මොකක් විදිහට? එක ඒකකයක් විදිහට. ඒ තාක්කල් මේක කඩලා බිඳින නොබිඳා බලන තාක්කල් කිසි දිනක සත්පුද්ගල සංඥාවෙන් මිදෙන්නේ නැහැ. මේක ධාතු වශයෙන් බැලුවොත් නම් අන්න යාට තේරෙනවා මොකද? පඨවි ධාතුව මෙතන තියෙනවා. ඒ කියන්නේ තද කරකසගත ස්වභාවයේ තියෙනවා. සත්පුද්ගලෙක් නැහැ කියලා බැලුවොත් එයාට මිදෙන්න අතීතයේ කවුරු හරි මිදුණා නම් මිදුනේ මේ විදිහට බලලා. වර්තමානයේ කවුරු හරි මිදෙනවා නම් මිදෙන්නේ ධාතු වශයෙන් බලලා. අනාගතයේ කවුරු හරි මිදුනොත් මිදෙන්නේ මොකකින්ද? ධාතු වශයෙන් බලලා. මේක ධාතු වශයෙන් දැක්කොත් මේ වැඩ පිළිවෙල. එහෙම නොදකිනා තාක්කල්, ගයක් පේන තාක්කල්, පුද්ගලයෙක් පේන තාක්කල්, වාහනයක් පේන තාක්කල්, නගරයක් පේන තාක්කල්, රටක් පේන තාක්කල්, සිංහල ජාතිය පේන තාක්කල්, දෙමළ ජාතිය පේන තාක්කල් මේකෙන් නිදහස් වෙන්න බෑ. නිදහස් වෙන්න පුළුවන් වුණා නම් ලෞතර බුදුරජාණන් මෙච්චර සියුම් පරාසයකට අපේ ප්‍රඥාව දියුණු කරන්න කියන්නේ නැහැ. එහෙනම් පින්නද අපිට අපේ හිත වහලා තියෙන මොකද? සමූහයක් එකට සමූහ ගණයකින් මේක වහලා තියෙනවා. මොකකින්ද වහලා තින්නේ? සමූහ ගණයකින් මේක වහලා තියෙනවා. මොන ගණයකින්ද වහලා තියෙන්නේ? සමූහ ගණයකින් වහලා තියෙනවා. කියන්නේ මේගොල්ලෝ ඔක්කොම එකට එකතු වෙලා අපිට පෙන්වනවා මොකෙක් වශයෙන්ද? එකෙක් වශයෙන්. වැලි කැට ගොඩක් එකතු වෙලා අපිට පෙන්වනවා මොකද්ද? වැලි ගොඩක්. වැලි ගොඩක් කියන්නේ මොකද්ද? වැලි කැට ගොඩක් සමූහයක්. නමුත් අපිට හිතෙන්නේ නැහැ මෙතන තියෙන වැලි කැට සමූහයක් කියලා හරියට හිතන්නේ නැත්තම්. අපි කියන්නේ වැලි ගොඩක් කියලා. ඒ ආකාරයට වුණ අපේ ශරීරය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු සුද්ධාෂ්ටක සමූහයක්. අපිට හිතෙන්නෙම මේක එක තනි බොඩි එකක්. මගේ සුපිරි කෑල්ල කියලා. එහෙම හිතෙන්නේ. නමුත් ඇත්තටම තියෙන්නේ මොකද්ද? තද පස් තියෙනවා, වතුර තියෙනවා, ඊළඟට ජලය, ඊළඟට ගින්න තියෙනවා. ওই ටික තමයි තියෙන්නේ. ඊට එහා දෙයක් නැහැ. ওই විදිහට නොහිතින තාක්කල් කුරුල්ලා පඹයා බැලුදියා පඹයා බල්ලා මනුස්ස සංඥාව ගත්තා සමානයි. එහෙනම් පින්නදින පළවෙනි දාසෙ යමු ගන්නපො පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා අවකාශ ධාතුව ගැන හිතුවත් මේකෙන් අයින් වෙන්න පුළුවන්. පළවෙනි දවසේ ගන්නලා තියෙන එතකොට මොකද? ධාතු මනසිකාරය. මොකක්ද උගන්වලා තියෙන්නේ? ධාතු මනසිකාරය උගන්වලා තියෙන්නේ.
මේ සුද්ධාෂ්ටකය ගැන කියලා දීලා තියෙන්නේ මොකක් ගැනද? ධාතු මනසිකාර භාවනාව ගැන. අපි නොදන්නවත්. ඒකයි කියන්නේ. ඊළඟ පිළිවෙල ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ක්‍රමයකින් ඒ විදිහට බලනවා. තවත් ක්‍රමයක් තමයි මොකක්ද? ආයතන විදිහට ලෝකෙ දිහා බලලා මේකෙන් අයින් වෙන එක. මොන විදිහට බලලා අයින් වෙන එකේ? ආයතන විදිය. පළවෙනි ආයතනය තමයි මොකද්ද? ඇස. මොකද්ද? ඇස. පේන හැක් කියන්නේ මොකද්ද? චක්කු දසක කලාපය තීන. මොන හැද්ද? චක්කු දසක කලාපේ තීන. ඇහි චක්කු දසක කලාපේ වදින්නේ මොන රූපයද? වර්ණ රූපය. මොන රූපයද වදින්නේ පින්නතනේ? වර්ණ රූපය. මේ ඇහි පහළ වෙන හිතට කියන්නේ මොකද්ද? චක්කු විඥාන. චක්කු විඥාන එතෙන්ට පැමිණියේ කොහේ ඉඳන්ද? වස්තු ප්‍රසාදේ පහළ වෙන හිත් පරම්පරාවෙන්. දැන් අර ගිය පාර මම දැක්කා මේ ස්වාමින්වහන්සේ නමයි නාවල ධම්මානන්ද සායනද පොතක්. මෙන්න මේක දැන් කටපාඩම් කරන්න දෙයක් නැහැ. මෙන්න මේක ලස්සනට පෙළ ගස්වල තියෙනවා මම දැක්කා මේකේ. මොකද්ද? භවාංග සිත, අංග දෙක භවාංග චලන, තුන පරිච්ඡේද, පංචද්වාර වර්ජණය, චක්කු විඥානය කියා දීපු ටික දැන් ලියන්න තව මෙතන මේ 32 වෙනි පිටුවේ තියෙනවා. ඉතින් මේ වගේ වටිනා පොත් හම්බුනාම මේ කැලේ දාන්න එපා. මේ දැන් මම මෙච්චර උගන්නපු එක ලස්සනම ෂෝට් නෝට් එකකින් තියෙනවා. දැන් නැවත මේ වගේ පොතක් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඉතාමත් පැහැදිලිව මේකේ තියෙනවා. එතකොට පින්නතුනි භවාංග සිත පහළ. භවාංග සිත කියන එකේ තේරුම මොකද්ද? භවය ගෙනියන සිත් පහළ වෙනවා. මොන සිද්ද පහළ වෙන්නේ? භවය ගෙනියන සිත් පහළ වෙනවා. ඊට භවාංග සිත ඔතන පහළ වෙවි තියෙනකොට මේ වර්ණ රූපය ඇවිල්ලා මේ චක්කු දසක කලාපේ වදිනකොට මොකද වෙන්නේ? භවාංග සිත නැමෙනවා ඇහැ පැත්තට. ඒ කියන්නේ භවාංග චලනය. භවාංග චලනය. ඊළඟට පින්නතුනි ඊළඟට මොකද්ද ඇති වෙන්නේ? භවාංග ඒක භවාංග චලනය කියන්නේ මොකද්ද? සිත්පර එක දිගට ආපු ඒකාකාර එකම විදිහේ සිත් පරම්පරාවක් වෙනස් කරපු සිත. චලනය වෙච්ච සිත. ඊළඟට ඇති වෙනවා මොකද්ද? භවාංග පරිච්ඡේද. පරිච්ඡේදය කියන්නේ මොකද්ද? එක විදිහට ආපු සිත් පරම්පරාව චලනය වුණාට පස්සේ කඩලා දාන සිත. මොන සිතද? චිත්ත පරම්පරාව කැඩෙන සිත් පරම්පරාව. ඒ කියන්නේ වස්තු ප්‍රසාදයෙන් කඩෙන සිත් පරම්පරාව පහළ වෙනවා. ඊළඟට පහළ වෙනවා මොකද්ද? භවාංග පංචද්වාරා වර්ජන. ඒ කියන්නේ බලන දොරටු පහක් තියෙනවා. මොකද්ද? චක්කු දසක කලාපය, සෝත දසක කලාපය, ජීවා දසක කලාපය, කාය දසක කලාපය, වස්තු දසක කලාපය තියෙනවා. අන්න ඒ දොරටු පහෙන් කොහෙන්ද ආවේ කියන ආවර්ජනය කරන සිත පහළ වෙනවා. එතකොට වදින්නේ කොහෙ? ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? ඇසේ. අන්න එතන පහළ වෙන හිත මොකද්ද? චක්කු විඥානය. එතකොට පින්නතුනි අපි වර්ණයක් දැක්කා කියලා කියන්නේ මොකද්ද? චක්කු විඥානය පහළ වීම. මොන වීම පහළ වීමේ? චක්කු විඥානය පහළ වීම. දැන් මේ මෙතන බලන්න විදර්ශනාවක් තියෙන හැටි. චක්කු විඥානය කියන එක මොකක් හා සම්බන්ධයිද? පෙර කුසලයක් හෝ අකුසලයක් හා සම්බන්ධ. ඒක එහෙනම් මොන විඥානේද? විපාක විඥානය. ඒ විපාකයක් කියන්නේ පෙර කුසලයක් අකුසලයක් හේතුවෙන් පහළ වෙන සිතට කියනවා මොකද්ද? විපාක සිතක් කියලා. චක්කු විඥානය කියන්නේ විපාක සිතක්. චක්කු දසක කලාපය කියන්නේ මොකද්ද? විපාකයයි. ජීවිත රූපයෙන් තමයි එතෙන්ට රූප දෙන්නේ. යා තමයි ඒක හැන්ඩල් කරන්නේ එතන ඉඳගෙන. ජීවිත රූපය කියන්නේ මොන රූපයද? කර්ම ගිය සතියේ කිව්වා කර්මය හා සම්බන්ධ රූපයක්. ජීවිත රූපයක් කියන්නේ ජීවිතයේ ඇති රූප. ඒ කියන්නේ ඒ ඇහැ නිරුද්ධ කරගන්න නැතුව ඒ රූප දෙන්න පුළුවන් තාක්කල් දෙන්න පුළුවන් ශක්තියක් ජීවිත රූපේට. චිත්තජ රූප කියන්නේ මොකද? ජීවිතේ නැති රූප. ඒ අරමුණ නැති වෙලා ගියාම මේ රූප පරම්පරාව නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ චක්කු විඥානේ මොන සාගතයිද? උපේක්ෂා සාගත. උපේක්ෂා සාගත මොකද්ද? මෙන්න මෙතන ඇති චක්කු විඥානය. විපාක සිත. මොන සිතක්ද? විපාක. ඒ වර්ණාරම්මනේ විපාක සිතක් පාලනය. එතකොට පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සූත්‍ර පිටක ඇහත් අද මට අර චචක්ක සූත්‍රයේ තියෙනන් දෙන්න අර ෆයිල්. මේ බා චචක්ක කියන 6 ඒවා 6 ගැන ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනේ. මෙන්න මේකේ තියෙනවා ආධ්‍යාත්මික ආයතන 6 අවබෝධ කළේ යුතුයි. පින්වත් මහණෙනි ඔබට මුල කල්යාණෝ මැද කල්යාණෝ අවසාන කල්යාණෝ අර්ථ සහිතව පැහැදිලි ප්‍රකාශන සහිතව මුලින්ම පරිපූර්ණව පිරිසුදු බඹසර ප්‍රකාශ කරන්න. බඹසර කියන්නේ නිවන් මාර්ග ප්‍රකාශ කරන්න. එය අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මං කියා දෙන එසේ සාමිනී කියා භික්ෂුන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ වදාලා ආධ්‍යාත්මික ආයතන 6ක් අවබෝධ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? ආධ්‍යාත්මික ආයතන 6ක් අවබෝධ කළ යුතුයි. බාහිර ආයතන 6ක් අවබෝධ කළ යුතුයි. විඥාන 6ක් අවබෝධ කළ යුතුයි. ස්පර්ශ ආයතන 6ක් අවබෝධ කළ යුතුයි. වේදනා කාය
වේදනා 6 අවබෝධ කළේ. තෘෂ්ණා 6 අවබෝධ කළේ. ඔන්න දැන් බලන්න. බුදුරජාණන් වහන්සේ කියනවා මම ඔබට පිරිසුදු නිවන් මඟ කියලා දෙන්නම්. මොකද පිරිසුදු නිවන් මඟ කියන්නේ? පින්වත් මහණෙනි ඔබට මුල කල්යාණ, මධ්‍ය කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරියේෂ කල්යාණ. මුලමෙද අග සුන්දර නිවන් මඟ මම ප්‍රකාශ කරන්නම් කියලා මොකද කියන්නේ? එහෙනම් මහණෙනි අහගන්න තන්සුනාත මනසිකාරෝත කියන යෝනිසෝ මනසිකාරය කරන්න මොකක්ද? ආධ්‍යාත්මික ආයතන 6 අවබෝධ කරන විදිය. මොන ආයතන 6? ආධ්‍යාත්මික. බාහිර ආයතන 6 අවබෝධ කරන විදිය. ඊළඟට මොකද්ද? විඥාන 6 අවබෝධ කරන විදිය. ඊළඟට මොකද්ද කියන්නේ? ස්පර්ශ 6 අවබෝධ කරන විදිය. ඊළඟට වේදනා 6 අවබෝධ කරන, තණ්හාව අවබෝධ කරන විදිය. තණ්හාව 6 ආකාරයෙන් අවබෝධ. එහෙනම් මෙතන 6 කොටවල් කීයක් තියෙනවද? 6යි. පළවෙනි එක මොකද්ද? ආධ්‍යාත්මික ආයතන. ඊළඟට තියෙනවා බාහිර ආයතන. ඊළඟට තියෙනවා විඥාන 6. ඊළඟට තියෙනවා ස්පර්ශ ආයතන 6. ඊළඟට තියෙනවා වේදනා 6. ඊළඟට කීයක් තියෙනවද? තණ්හා 6. 6 වරක් 6 කීයද? 36. 6 පාරවල් 6 ගැන වදාළ දෙසිම චචක්ක සූත්‍රය කියලා කියනවා. ආධ්‍යාත්මික ආයතන 6 අවබෝධ කළ යුතුයි කියා මෙසේ යම් ප්‍රකාශයක් කරන මේ කුමන කරුණක් සඳහා මා පැවසුවේ. එනම් ඇසනම් ආයතනයක් තියෙනවා. මොන ආයතනයක්ද තියෙන්නේ? ඇසනම් ආයතනයක් තියෙනවා. කනනම් ආයතනයක් තියෙනවා. නාසය කියලා ආයතනයක් තියෙනවා. දිව කියලා ආයතනයක් තියෙනවා. ශරීරය කියලා ආයතනයක්, මන කියලා ආයතනයක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන කියන මේ ප්‍රකාශ කරන ඔය කරුණ සඳහායි. මොකක්ද දැන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන ඇහැ අවබෝධ කරන්න කියනවා. මොකක්ද අවබෝධ කරන්න කියන්නේ? ඇහැ. ඇහැ කොහොමද අපි අවබෝධය කරා යන විදියට හිතන්නේ? ඇහැ කොහොමද අවබෝධය කරා? ඇහැ කියලා කියන්නේ මොකද්ද? සිදුරු තියෙන සුද්දාෂ්ටක ගොඩක්. දැන් අපි ඇහැ දිහා හරියට යොමු කරලා බැලුවොත් ඇහැ කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ අෂ්ට කලාප තියෙන සුද්දාෂ්ටක ගොඩක්. ඒ කාය ප්‍රසාද තියෙන දස කලාපත් ඒකේ තියෙනවා. එහෙනම් දස කලාපත් තියෙන. ඊළඟට චක්කු දස කලාපයේ තියෙන සුද්දා දැන් ඇහැ කියලා හරියට ඇහැ දිහා බැලුවොත් මෙතන තියෙනවා තද ගතිය දැන් නිසා 10 මිටි තියෙනවා. මොන මිටිද තියෙන්නේ? 10 මිටි තියෙනවා. ඊළඟට මෙතනක් තියෙනවා 10 මිටි. ඊළඟට මෙතන ස්ත්‍රී භාව පුරුෂ භාවත් එක අයිති තියෙන මොකද්ද? මේක ඇවිල්ලා කාය දස කලාප, මේක ඇවිල්ලා චක්කු දස කලාප, මෙතන තියෙනවා තාම මොකද්ද? භාව දස කලාප තියෙනවා. මොන දස කලාපේ තියෙන්නේ? භාව ස්ත්‍රී පුරුෂ භාව දස. ඊට අමතරව මෙතන තියෙනවා 8 මිටි. ඒ කියන්නේ මොකද්ද? සුද්දාෂ්ටක ගොඩක්. ඇහැ දිහා හරියට සම්මර්ෂණය කරලා බැලුවොත් විමර්ශනය කරලා බැලුවොත් ප්‍රඥාවෙන් ඇහැ කියන්නේ මොකද්ද? ඇහැට තද ගතිය දැනෙනවා කියන්නේ මොකද්ද? කාය දස කලාප ඇහි තියෙන කාය විඥානයේ පහළ වෙන. ඇහැට වර්ණය පේනවා කියන්නේ මොකද්ද? චක්කු දස කලාපයේ තියෙනවා. ඒ සුද්දාෂ්ට ගොඩ එතකොට පින්නතුනි 10 මිටි 8 මිටි අතර තියෙනවද මොනවද? අර පොල් ගෙඩි තියපු වගේ සිදුරු තියෙනවා. ඔන්න ඇහැ. ඇහැ. ඒතකොට ඇති වෙන දස කලාප අෂ්ට කලාප වල ආයුෂකේ චිත්තක්ෂණ දා සෑම සෙනත්‍රේදීම වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඒ උපදින හැම වෙලාවකම යා ජරාවටපත් වෙනවා. අන්නේ ස්වභාවයෙන් මුදවන්න පුළුවන් ස්වභාවයක් නැහැ. ඒ ස්වභාවයෙන් ඇහැ මුදවන්න පුළුවන් කෙනෙක් ඇහි තියෙන සෑම කලාපයක්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඊට පස්සේ ඇහැ හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා වලින් පඨවි ධාතුව කියලා කියන්නේ පස් ස්වභාවය. සත්පුද්ගලයෙක් එතන ඇහැ කියන්නේ සත්පුද්ගල ස්වභාවයක් නේ. ඇහි තියෙන තේජෝ ස්වභාවය. තේජෝ ස්වභාවය කියන්නේ සත්පුද්ගලයෙක් එතන නැහැ. ඇහි තියෙන වායෝ ස්වභාවය. වායෝ ස්වභාවය කියන්නේ සත්පුද්ගලයෙක් එතන නැහැ. අන්න කොහෙද මේ යන්නේ? කටිනකට වක් ගියාද? සත්පුද්ගලයෙක් එතන නැහැ. එතකොට මොකද්ද? දැන් මොකද්ද? අර කතා කියපු කාලේ ඉවරයි. දැන් ඇවිල්ලා උදුම්බරාගෙන කියන්න වෙලාවක් නැහැ. මේක දැන් මේ අන්තිම ටික පැහැදිලි කරලා දීලා ඉවර කරන්න ඕනේ. එතකොට ඒ නිසා දැන් අම්මලා නිදා ගන්න යන්න එපා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ වගේ දැන් පඨවි ධාතුව කියලා කියන්නේ සත්පුද්ගලයෙක් නැති පස්, සත්පුද්ගලයෙක් නැති ජලය, සත්පුද්ගලයෙක් නැති ගින්න, සත්පුද්ගලයෙක් නැති වායුව, ඒ අතර තියෙන අවකාශ ධාතු, සත්පුද්ගල ස්වභාවය. ඉතින් ඇහැ කියලා දිහා අපි ප්‍රඥාවෙන් අරමුණු කරලා බැලුවොත් මොකද? සත්පුද්ගලයේ ස්වභාවයක් නැති තිලක්ෂණයට අහු වෙන වැඩපිළිවෙල. ඇහැ කියලා කියන්නේ. ඇත්තම ඕකනේ ඇහැ කියන්නේ. එතකොට පින්නතුනේ ඇහැ කියන්නේ ඕකයි. එතකොට ඇහැ ජරාවටපත් වෙන ඇහැ කියන්නේ දුක්ඛ. මොකද්ද ඇහැට කියන්නේ? දුක්ඛයි. ජරාවටපත් වෙනවා සෑම මොහොතේ. දැන් බලන්න ජනයාට දූ දැම්මම දුර්ජන. ඉෂ්ටවලට දූ දැම්මම දුෂ්ට. එහෙනම් දූ කියන අකුර මොන භාෂාව යොදාගන්නේ මොකද්ද? සම්පූර්ණ එපා වෙච්ච නින්දිත තුච්ච අදම දෙයක් ප්‍රකාශ කිරීම සඳහා දූ අකුර ඉස්සරහට යොදනවා. නේ? ඒ වගේම තමයි ඇහැ කියන්නේ දුක්කට අයිති දෙයක්. ඇහැ කියන්නේ නින්දිත තුච්ච වැඩපිළිවෙලක්. ඇයි මෙතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වල ජරාවටපත් වීම. ඉපදී නිරුද්ධ වීම. චක්කු දස කලාපේ ඉපදී නිරුද්ධ වීම.
කාය දසක කලාපවල ඉපදීපදී නිරුද්ධ වීම. භාව දසක කලාපවල ඉපදීපදී නිරුද්ධ වීම. ඇති දෙයක් නැහැ හිස් ස්වභාවය. කං කියලා කියන්නේ අවකාශය. අවකාශය කියලා කියන්නේ මොකද්ද? කිසියක් නැති ස්වභාවය. අන්න බලන්න. අවකාශය තුල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ මොකද්ද? දුක්ඛං නින්දිත තුච්ඡ අදම හිස් ස්වභාවයක්. ඇති දෙයක් නැහැ. නමුත් අපි දැන් දකින්නේ මොකද්ද? අනල්පාග්නික් ඇවිල්ලා තියෙනවා ඊරයට. ඔන්න දැක්ක අල්පගේ හැ. ඊළඟට දැක්ක ඩෙල්ටා ගේ හැ. ඊළඟට ගැමා ගේ හැ දැකලා සංසාරෙම අල්ප ඩෙල්ටා ගැමා තමයි ඉතින්. ඉතින් නමුත් එහෙම දෙයක් නැහැ කියලා ඒක අවබෝධ කරන්න කියලා කියනවා. කන දිහා බැලුවත් ওই ටිකම තමයි. කන අරගෙන විදර්ශනා කරලා බැලුවත් එහෙම තමයි. ඒතර බුදුරජාණන් වහන්සේ කියන ආධ්‍යාත්මික ආයතන 6 අවබෝධ කරන්නේ කියන්නේ මොකද්ද? ඇස කන නාසය කියන හිස් වැඩපිළිවෙලක්. එතන ඇති සත්පුද්ගල ස්වභාවයක් නැති වැඩපිළිවෙලක්. ඒ තවදුරටත් බැලුවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණින් ගලව ගන්න බැරි වැඩපිළිවෙලක් වශයෙන් ආයතන වන ආධ්‍යාත්මික ආයතන 6 අවබෝධ කරන්න හැටි. ඊළඟට කො බාහිර ආයතන 6 අවබෝධ කරන්න. මොන ආයතනයි? බාහිර ආයතනය කියන්නේ වර්ණය, ශබ්දය, සුවඳ, රසය, ඊළඟට තද ගතිය, ඊළඟට සීතල ගතිය, ඊළඟට මොකද්ද? පිම්බෙන ගතිය, ඊළඟට මනසට දැනෙන අරමුණු. ඔයවා තමයි තියෙන්නේ. එතකොට පින්නතුණි ඇහැ කියන දේට දැනෙන වර්ණය කියන එකත් මොකද වෙන්නේ? ඇති වී නැති වී තියෙන්නේ. අන්න ඒකත් කියා දෙන්න බැරි වුණා. අර මේවා ටික චිත්තක්ෂණ 17 දී රූපේ නැති වෙනවා, චිත්ත වීතිය ගලාගෙන යන හැටි. අන්න දැන් අද තමයි මතක් වුනේ. එතකොට පින්නතුණි අති පරිත්තාරම්මන වීති, අති මහන්තාරම්මන ඊළඟට ඒව තියෙනවනේ. ඒ ටික ඇති අර කොලේ ප්‍රඥා පාරමිතා අපකරණේ. ඒ ටිකත් කියලා දෙන්න ඕන. ඊළඟට පින්නතුනේ බාහිර ආයතනයේ වර්ණ ධාතුව ගත්තොත් මොකද වෙන්නේ? එතනත් මොකද මලක් කියලා ගත්තොත් මලක් කියන්නේ සුද්දාෂ්ට ගොඩක්. ඇත්තට මල දිහා ප්‍රඥාවෙන් බැලුවම මොකද? සිදුරු ගොඩක් මත ධාතු 8ක් ඇත. සිදුරු ගොඩක් මත ධාතු 8ක එකතුවක් තියෙනවා. එහෙම හරියට මීමැස්සෝ වගේ. මීමැස්සෝ යනකොට අවකාශ තියාගත්තා වගේ. ඇති වෙමින් නැති වර්ණ ධාතුව කියන්නේ මොකද? ඇති වෙමින් නැති වෙන තියෙන ස්වභාවය. මොන ස්වභාවයක්ද? ඇති වෙන නැති වෙන ස්වභාවය. ශබ්දය කියන්නේ එතන ඇති වෙන නැති වෙන ස්වභාවය. ඒ විදිහට බාහිර ආයතන 6 දිහා බැලුවොත් ඒ කියන්නේ මොකද්ද? වර්ණය, ශබ්දය, රසය, සුවඳ, තද ගතිය, ඊළඟට සීතල උණුසුම, පිම්බෙන හැකිලෙන ගති 6 මනසට දැන අරමුණු දිහා බැලුවොත් ඇති දෙයක් නැහැ. අන්න ඒ ආකාරයට ලෞතර බුදුරජාණන් වහන්සේ බාහිර ආයතන 6ත් ওই පරමාර්ථ ධර්ම වලින් අවබෝධ කරා යන්න පුළුවන්. ඊළඟට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා මොකක් අවබෝධ කරන්නේ? විඥානය අවබෝධ කරන්න. මොකද්ද? විඥාන. අන්න තැන. ඇහි රූප දක්න විඥානය මොකද්ද? චක්කු විඥානය. කොහොමද ඒක ගලාගෙන ඉන්නේ? භවාංග සිත් පාතනේ වෙවි තියෙනවා. ඇහි වර්ණ ධාතු ඇවිල්ලා ආලෝකයේ තියෙනකොට චක්කු දසේ කලාපේ වැදුනට පස්සේ පහළ වෙනවා භවාංග චලන සිත. ඒක එතන නිරුද්ධ වෙනවා. ඊළාට පහළ වෙන මොන සිතද? භවාංග පරිච්ඡේදසේ ඒ පිළිවෙල සිත් පරම්පරාව කඩනවා. ඊළඟට පහළ වෙනවා මොකද්ද? පංචද්වාර වර්ජනේ බලනවා කොහෙන්ද ආවේ? ඇහි ගිහිලා උපදිනවා මොකද්ද? චක්කු විඥාන. ඒක පින්නදෙනි ඒ දැක්කොත් දැක්කා විතරයි. වර්ණ ධාතුව දෙත නැති වෙමින් තියෙනවා. ඒ විඥානයේ පහළ වෙන ඇස දෙත නැති වෙමින් තියෙනවා. ඒ උපදින සිතද ඊටා වේගයෙන් ජරාවටපත් වෙලා යනවා. එහෙනම් චක්කු විඥානේ දිහා බැලුවත් මොකද්ද තියෙන ස්වභාවය? වර්ණ ධාතුව දැනගන්න සිත. මොකක්ද? එතනෙතම ඇති වෙන නැති වෙන ස්වභාව උපාදිතී බංග වශයෙන් බිඳිලා යනවා. එහෙනම් ඒ චක්කු විඥානේ සිත් පරම්පරාවේ භවාංග සිත් අගින් ඉඳලා පටන් අරගෙන ඒ සිත් පරම්පරාවත් එතන නිරුද්ධ වෙලා යනවා. එතකොට පින්නතුනි මොකද වෙන්නේ? මේ විඥාන හය දිහා බැලුවත් තියෙන එකම දෙයයි මොකද? වර්ණය දැනගන්න, ශබ්දය අහන, සුවඳ දැනගන්න, රස දැනගන්න, පහස දැනගන්න, අර මනසට දැනෙන අරමුණු දැනගන්න මනෝ විඥානේ තියෙන මොකද්ද හය? එතන නැති වෙලා යනවා. දැන ගැනීම විතරක් කරන්න පුළුවන්. දැනගන්නේ මොකද්ද? වර්ණය මම නෙවෙයි. දැනගන්නේ මගේ දෙයක් නෙවෙයි. දැනගන්නේ මොකද්ද? මගේ ආත්මය හැන්ඩල් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැනගන්නේ වර්ණය එතනම ජරාවටපත් වෙන එක ගලවන්න කාටවත් දැනගන්නා වූ සිතවත් කාටවත් ගලවන්න බෑ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන විඥාන හය ගැන. වර්ණයේ දකින සිත, ශබ්දය අහන සිත, සුවඳ දකින සිත, පහස ලබන සිත, රස දැනගන්න සිත, අරමුණු දැනගන්න සිත දිහා ওই විදිහට බලන්න කියලා. එහෙම බලන බැලිලට මොකද්ද කියන්නේ? විඥාන හය අවබෝධ කරනවා කියලා. මොකක් අවබෝධ කරනවයි කියලා කියන්නේ? විඥාන හය අවබෝධ කරගත්තයි කියලා. ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්පර්ශ ආයතන හය අවබෝධ කරගන්න කියලා. මොන ආයතනයි? දැන් අපි දන්නවා පින්නතුනි. දැන් සූත්‍ර ධර්ම දන්න අයට වඩා යම්කිසි දියුණු වීමක් මනසේ තියෙනවා. මෙන්න මෙතෙන්දි ස්පර්ශය අවබෝධ කරගන්න කොහොම චචක්ක සූත්‍රය අය කරන්නේ මොකද්ද? ඇහත් රූපයත් නිසා විඥානය හට ගන්නවා කියන බුද්ධ දේශනාව පටලවා ගන්නවා. ඒ තුන නිසා ඇති වෙන ස්පර්ශය කියන එක පටලවා ගන්නවා. ඒකත් එක්ක ඇති වෙන වේදනාව පටලවා ගන්නවා. ලටපවාගෙන එකක් පිටිපස්සේ එකක් බලනවා. මොකක් බලන්නේ?
එකක් පිටිපස්සේ එකක් අරමුණු කරන. එහෙම නෙවෙයි. විඥාණය මෙතන උපදිනකොටම විඥාණය කියන එක වර්ණය දැනගන්න සිතට චෛතසික හතක් නැතුව බෑ මොනවද? පස්ස. මොකද ඒක පළවෙනි එක පස්ස. පස්සේ කියලා කියන පරමාර්ථ ධර්මයේ ස්වභාවය තමයි හිත දැනගන්න අරමුණ ඝට්ටණය කරලා දෙන ස්වභාවය. වර්ණයෙන් ගැටුණු පස්සෙන් ගැටුණු ප්‍රමාණය විතරයි හිතට දැනගන්න පුළුවන්. අර ඒ පස්සේ විස්තර කරන දවසේ කිව්ව අන්ධකාරයට ගියාට පස්සේ අතේ හැපුණු දෙයක් ඇඟේ හැපුණු දෙයකට එහා දැනගන්න විදියක් නෑ. දැන් මේක දින මේ පුටුවේ මේ වදින හරිය විතරයි දැනගන්න පුළුවන්. ඒ වගේ පස්සෙන් ගැටෙන ප්‍රමාණයට එහා දෙයක් විඥාණයට දැනගන්න බෑ. ඒ නිසා පිටුතුනි පස්සේ කියන දේ මොකක්ද? ඈම විඥානයක් එක උපදින පරමාර්ථ ධර්මයක්. ඒ පස්සේ අර හිත ගන්න අරමුණත් එක්ක නම් ගැටෙන්නේ ඒ පස්සේ ආවසත්කද? උපාදටි තිබංග වශයෙන් බිඳිලා යනවා. එයා වර්ණයට හා ගැටෙන පස්සේ කියන ධර්මතාවය බාහිර වර්ණයත් චක්කු ඇහත් විඥාණයටත් එක්ක ඊතා සියුම් ලෙස ඇති වෙන මේ පස්සේ කියන ධර්මතාවය එතන බිඳිලා යන ධර්මතාව සියුම් වුණත් බිඳිලා යනවා. ඒ වගේම කනේ ඇහෙන ශබ්දයටත් පස්සේ නැතුව ශබ්දය දැනගන්න කොච්චර ශබ්දය තිබුණත් පස්සේ ශබ්ද ගැටෙන ප්‍රමාණයට විතරයි විඥාණයට දැනගන්න පුළුවන්. ඒ විදිහට බැලුවොත් පස්සේ දිහා බලාගෙන හිටියත් මොකද වෙන්නේ? එතනම නැතිවීමක් විතරයි තියෙන්නේ. එතන නැතිවීමක් නැහැ. ඇති වෙනව නැති වෙනව. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පස්සේ කියන්නේ හැම ගහපු ගවයෙක් වගේ. මොකෙක් වගේද? හැම ගහපු ගව දෙනෙක් වගේ. හැම ගහපු ගව දෙනෙක් පිනතුනේ වතුරට ගියොත් වතුරේ ඉන්න සත්තු ඇඟට ඇවිල්ලා කොට වෙනවා. පහසුවක් නැහැ. එලාට ඌ ගිහිල්ලා ගහකට හේතු වුණත් කොහේ මොකද වෙන්නේ? ගහේ ඉන්න සත්තු එතෙන්ට ඇදෙනවා. පහසුවක් තනකොළ පිස්සක වැටුණොත් මොකද වෙන්නේ? ඒත් ඒ සත්තු. එතකොට පින්නතුනේ මේ ගවයාට යන කිසිම තැනක පහසුවක් නැසේ. පස්සෙන් විඥානයත් එක්ක උපදින පස්සය කියන පරමාර්ථ ධර්මයක් පරිහරණය කියන කිසිම සත්‍යයට කිසිම පහසුවක් ගැටෙන ප්‍රමාණයට දැනගන්න වෙනවාම තමයි. දැනගන්න දේ තුල දුක සතුට ඇති වුණත් හැබැයි දුක් වේදනාව සැප වේදනාව මොකටද අයිති වෙන්නේ? දුකටම දුක්ඛාර සත්‍යයටමයි අයිති වෙන්නේ. අන්න ඒ ආකාරයට ස්පර්ශ ආයතන හය දිහා බැලුවත් මේ ධර්මයේ අවබෝධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනා හය අවබෝධ කරන්න. මොන හයද අවබෝධ කරන්නේ? වේදනාව. වේදනා හය අවබෝධ කරනවා කියලා කියන්නේ මේකයි. පින්නතුනි දැන් අපි දන්නවා විඥානේ උපදිනකොට පස්ස වේදනා සංඥා චේතනා නැතුව උපදින්නේ නැහැ. ඒතර අපි දන්නවා හිත වර්ණාරම්මණය දැනගන්නකොටම පස්සෙන් ගැටෙනකොට ඒ අරමුණ විඳින්නේ කවුද? වේදනාව. වේදනාව ඇති උනේ මොන ප්‍රමාණයට? පස්සෙන් ගැටෙන ප්‍රමාණයට විතරයි විඳින්න පුළුවන්. මේක ගැටෙන ප්‍රමාණයසේ දැනගෙන ප්‍රමාණයට විඳීම ඇති වෙනවා සේම. පස්සෙන් ඝට්ටණය කළා විඥාණයෙන් දැනගන්න අරමුණට වේදනාව ඇති වෙන්නේ පස්සෙන් ගැටෙන ප්‍රමාණයට. එහෙනම් වේදනාව උපදින්නේ ගැටෙන ප්‍රමාණයට. පස්සපච්චය වේදනා. ඒ වේදනාවද චිත්තක්ෂණයෙන් උපාදිත භංග වශයෙන් බිඳිලා යනවා. විහිත ගන්න අරමුණත් චිත්තක්ෂණ එකක ආවසක් තියෙනවා. හිතේ ආවශ නිසා වේදනාවේ සාවත චිත්තක්ෂණ මොන වේදනාව ඉපදුනත් අරමුණ හොඳයි කියලා සැප වේදනාව ඉපදුනත් අරමුණ නරකයි කියලා දුක් වේදනාව උපදුනත් අරමුණ මධ්‍යස්ථයි කියලා උපේක්ෂා වේදනාව උපදුනත් උපාදිත භංග වශයෙන් සෑම සෙනත්‍රයෙන් බිඳිලා අයිපිය ගහන වෙලාවට ලක්ෂ කෝටි වාරයක් හිත පහල වෙනවා කියන්නේ ලක්ෂ කෝටි වාරයක් පස්සේ කියන ධර්මතාවය තියෙනවා. ලක්ෂ කෝටි වාරයක් වේදනාව කියන ධර්මතාවය තියෙනවා. ඒ උපදින සෑම වේදනාවක්ම අතීතයේ ත්‍රිකාලයේ ඉපදෙන අතීත කාලේ ඉපදුනත් වර්තමාන කාලේ ඉපදුනත් අනාගත කාලේ ඉපදුනත් මොකද වෙන්නේ? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඇති වේදනා සැප වේදනාවක් කියලා තිබුණාට ඒකත් එතනම ත්‍රිලක්ෂණයට ගොදුරු වෙනවා. අන්න එයාකට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනාව අවබෝධ කරන්න කියලා. මොකක් අවබෝධ කරන්නේ? වේදනාව අවබෝධ කරගන්න. ඊළඟ ලෞතර බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා තණ්හාව හය ආකාරයකට අවබෝධ කරගන්න. අපි දකිනවා අපිට තණ්හාව ඇති වෙන්නේ ලෝභසි තණ්හාව කියන්නේ දැන් තණ්හාව කියන්නේ මොකටද? ලෝභයට. ලෝභයට නම් කීයක් තියෙනවද? 100ක් තියෙනවා. මොනවද ඒ 100? ලෝභය කියන එකේ තේරුම මොකද්ද? හිත ගන්න අරමුණට ඇලෙන ස්වභාවයටයි ලෝභය කියන්නේ. ලෝභය කියලා කියන්නේ මොකද්ද? හිත ගන්න අරමුණට ඇලෙන ස්වභාවය. තණ්හාව කියලා කියන්නේ මොකද්ද? ඇලෙන ස්වභාවය. එහෙනම් ලෝභය නියෝජනය කරන්නේ. ඊළාට පින්නතුනි ප්‍රේමය කියලා කියන්නේ මොකද? ඇලෙන ස්වභාවය. ලෝභය නියෝජනය කරනවා. රාගය කියන්නේ ඇලෙන ස්වභාවය. ලෝභය නියෝජනය කරන වචනයක්. ආදරය, ප්‍රේමය, රාගය, කෑදරකම, ඕනෑකම කියන්නේ ඔක්කොම මොකක්ද? ලෝභය නියෝජනය කරන වචන හිත ගන්න අරමුණේ ඇලෙන ස්වභාවයක්. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ තණ්හාව හය ආකාරයෙන් අවබෝධ කරගන්න. පින්නතුනි වේදනාවක් ඉපදුනොත් ඒක අරමුණ හොඳයි නම් මොකද වෙන්නේ? ලෝභසිත පහළ වෙනවා. මොකද පහළ වෙන්නේ? ලෝභසිත. ඒ ලෝභසිත වලින් අරමුණේ ඇලුනට පස්සේ මොකද වෙන්නේ? සත්‍ය තණ්හාය ජායති සෝකෝ. සත්‍ය දුකටපත් වෙනවා අරමුණක් පාසා.
ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලෝභය මොකද වෙන්නේ? අපේ චිත්තසංතාන විනාශ කරන අකුසල ධර්මයක්. තණ්හාව කියන්නේ මොකද්ද? අකුසල ධර්මයක්. මෙන්න මේ තණ්හාව ඡය කරන තාක් ඡය කරන්න තියෙන එකම බෙහෙත මොකද්ද? සත්ත්ව පුද්ගලයෙක් නැති වැඩපිළිවෙලක් විදිහට මේක දැක්කනම් තණ්හාව ඇති කරගන්න දෙයක්. නිබ්බිදා විරාග්ගති විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තිමිස්මින් විමුක්තිමිති ඥානං හෝති. නිබ්බිදා විරජ්‍යති සත්‍ය වශයෙන් දැක්කම නිබ්බිදාව කලකිරීම ඇති වෙනවා. අවබෝධයේ යුත් කලකිරීම. සිදුරු ගොඩක් වශයෙන් මේ ශරීරය දකින්නකොට ඇති වී නැති වී යන රූප පරම්පරාවක් වශයෙන් මේ ශරීරය දකින්නකොට මොකද ඇති වෙන්නේ? නිබ්බිදාව. එහෙම ප්‍රඥාවෙන් දැක්කට පස්සේ ඇලෙන දෙයක් නැහැ. මොකටනම් ඇලෙන්නද? සිදුරු තියෙන නියපොත්තකට ඇලෙන්නද? නියපොත්තේ කියන්නේ සම්මුතිය. සිදුරු තියෙන පට ව්‍යාපෝ තේජෝ වලට ඇලෙන දෙයක් නැහැ. පින්නතුනේ තණ්හාව ඇති වෙන තණ්හාව කියන එක මොකද්ද වෙන්නේ? හය ආකාරයට ගලනවා. තණ්හාව කොහෙද ගලන්නේ? හය ආකාරයට ගල. කොහෙන් හරහාද ගලන්නේ? දකින්න වර්ණයට ලෝභය ඇති වෙනවා. අහන ශබ්දයට ලෝභය ඇති වෙනවා. විඳින සුවඳට ලෝභය ඇති වෙනවා. කන රසට ලෝභය ඇති වෙනවා. ඊළඟට පහසට ලෝභය ඇති වෙනවා. හිතර ගන්න අරමුණු වලට ලෝභය ඇති වෙනවා. එහෙනම් තණ්හාව කියන කායික ඒ ස්වභාවය, ඒ මානසික ස්වභාවය, ඒ නාම ධර්ම ස්වභාවය හය ආකාරයට ගලන කොහෙන්ද? ඇස හරහා ගලනවා, කන හරහා ගලනවා, නාසය හරහා ගලනවා, දිව හරහා ගලනවා, හිතේ තියෙන අරමුණු හරහා, කය හරහාත් ගලනවා. එතකොට පින්නතුනි අපේ මුළු ධාතු හයම මේ ආධ්‍යාත්මික ධාතු හය, බාහිර ධාතු හයත් උපයෝගී කරගෙන විඥාන හයත් පහළ වෙලා ස්පර්ශයත් එතනම ඇති වෙලා වේදනාවත් එතනම ඇති වෙලා ඒට ඇති වෙන තණ්හාව මොකද වෙන්නේ? මේ ආයතන හය හරහාම ගගක්සේ ගලනවා. මොකක්සේද ගලන්නේ? තණ්හාය ජායති සෝකෝ. අන්නේ ගඟ ඒ තණ්හා ගඟ ගලන කිසිම සත්‍යයට සෝකේ නැර වෙන දෙයක් නෑ උපදින්නේ කොච්චර ඇත්තද කියලා බලන්න. දැන් එතකොට පින්නතනේ දැන් විඥාන හය කියා දීලා ඔන්න ඒ හයෙන් නිවන දකින්න හැටිත් කිව්වා. එතකොට පරමාර්ථ ධර්ම හයක් ටික කියා දීලා ඒවා ඉස්මතු කළා. වර්ණ රූපේ බාහිර ආයතන හය කියා දීලා ඒක දිහා බලලා නිවන් දකින්න විදියක් කිව්වා. ඊළාට විඥාන හය කියා දී දස කලාප හය කියා දීලා ආධ්‍යාත්මික ආයතන හය නිවන් දකින්න විදියක් කිව්වා. වේදනාව ගැන පැය ගාණක් විස්තර කළා වේදනාව නිවන් දකින්න විදියට බලන විදියක් කිව්වා. ස්පර්ශය වෙනමම කියා දීලා ස්පර්ශයෙන් නිවන් දකින්න විදියක් කියලා දුන්නා. ලෝභය වෙනම විස්තර කළා ලෝභ චෛතසිකයම අරගෙන නිවන් දකින්න වැඩපිළිවෙල කියලා දැන් තියෙන කාගේ අතේද වැඩේ තියෙන්නේ? තමන්ගේ අතේ වැඩේ තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ මොකක් හරි හයක් අල්ලගෙන බල ඉන්න තියෙන්නේ. දැන් පින්නතුනේ දැන් අද පටිච්චසමුප්පාදයේ පුරුක් කීපයක් පැහැදිලි කරනවා. නැවත මම මේක පැහැදිලි කරනවා. නමුත් අදත් පැහැදිලි කරනවා. පටිච්චසමුප්පාදයේ ලෞතර බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන සූත්‍ර දේශනාවල මෙහෙමයි. අභිධර්ම දේශනාවලට යන්න කලින් දන්න තැනින් පටන් අවිද්‍යාපච්චය සංස්කාර. සංස්කාර පච්චය විඥාන. විඥාන පච්චය නාම රූප. නාම රූප පච්චය සලආයතන. සලආයතන පච්චය පස්ස. පස්ස පච්චය වේදනා. වේදනා පච්චය තණ්හා. තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භව. භව පච්චය ජාති. ඕක තමයි සූත්‍ර ධර්ම. එතකොට චිත්තක්ෂණ 17ට පටිච්චසමුප්පාදය විස්තර කරන්න කලින් සූත්‍ර ධර්ම වල කියා දෙන විදිය තේරුම් අරගෙන ඉන්න ඕන. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන මොන චෛතසිකයේද? මෝහය. මෝහය කියලා කියන්නේ මොකද්ද? හිත ගන්න අරමුණේ වහන ස්වභාවය. හැබැයි වැහුවම මුකුත් පේන්නේ. හිත ගන්න අරමුණ වහන ස්වභාවයට කියන්නේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව හේතුවෙන් පත්‍යා කියන්නේ හේතුවෙන් ඇති වෙන මොන ධර්මද? සංස්කාර ධර්ම. ඒකට පින්නතුනි ඔන්න ඔහොමනේ විස්තර කළා. අපි දන්න තැනින් පටන් ගමු නොදන්න තැනින් නැතුව. අපි දන්නවා අපේ සිත් පරම්පරා අපි දැන් මේ ඉපදිලා ඉන්නවයි කියලා. අපි ඉපදිනාම අපිට උරුම වෙලා තියෙන්නේ මොකද්ද? ජාතිවි දුක්ඛ. ඉපදීම නිසා දුක. ඊළඟට ජරාවටපත් වීම සෑම සෙනත්‍රේම දි รา යාමෙන් දුකටපත් වෙනවා. ඊළඟට ව්‍යාධි ලෙඩවීමෙන් දුකටපත් වෙනවා. ඊළඟට මොකද්ද? මරණයෙන් දුකටපත් වෙනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? ශෝකයෙන් දුකටපත් වෙනවා. ප්‍රිය විප්පයෝගයෙන් කැමැති අයත් එක්ක වෙන් වී යාමෙන් දුකටපත් වෙනවා. අප්‍රිය සංපයෝග අකමැති අය එකතු වීම දැන් අපි එහෙම දුකක ඉන්නවනේ. දැන් අපි සෑම දේනාම මේ දුකක ඉන්නවා. ඒ දුකට හේතුව වශයෙන් මොකද අන්තිමට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා සක්ෂිප්තව ගෝල් උතුරා බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ දුක. අපි මේ සිත්සුනම එක සිතක් ගලවලා අරගෙන එක පංච උපාදානස්කන්ධ වලට වෙන් කරගත්තා. වෙන් කරගන්නත් බැලුවොත් අපි බලමු මොන හිතද? අපි මේකෙන් අපි ගන්නවා පළවෙනිම එක ගමුකෝ. ඒ කියන්නේ සතුටින් අන්සතු වස්තුවක් දෙවියන් මැවූ ලෝකයේ කියලා සතුටින් හොරකම් කරන කෙනාට ඇති වෙන සිත මොකද්ද? සෝමනස්ස සාගත, දිට්ඨිගත, සම්පයුත්ත, අසංකාරික සිත. ඔය සිතකට උපදින්න බෑ චෛතසික හතක් නේද මොනවද? පස්ස, වේදනා,
සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර. එතකොට පින්නතුනි ඕක ඉබදු. එතකොට මේක මොන මූලිකයිද? අන්සතු වස්තුවකට ආස කිරීම මොන මූලිකයිද? ලෝභ මූලිකයි. මොන මූලිකයිද? ලෝභ මූලිකයි. ලෝභය ඉපදුනොත් කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. එයත් එක්ක උපදින අයි චෛතසික හතර මොකද්ද? මෝහය. අන්න අවිද්‍යාව ඉපදුනා. මොකද්ද ඉපදලා තියෙන්නේ? මෝහය. ඊළඟට අහිරිකය. ඊළඟට අනෝතප්පය. ඊළඟට උද්ධච්චය. ඕක ඉපදුනා. ඔය හතර ඉපදුනා. ඊළඟට පින්නතුනි ඉපදුනා මොනවද? මෙන්න මේක මේ අරමුණ ගැන කල්පනා කරන්නේ මොකකින්ද? විතක්ක ਵਿਚාර. ඊළඟට මේකේ සතුට ඇති වෙන එකක් නේ. එනවා උපදිනවා ප්‍රීතිය. ඊළඟට උපදිනවා මොකද්ද? ඡන්දය. ඊළඟට උපදිනවා මේ විනිශ්චය කරන අදිමෝක්ෂය. ඊළඟට උපදිනවා මොකද්ද? පිරිය. අරමුණේ වැටෙන දෙන්න. දැන් පින්නතුනි ඔන්න ඔය ධර්මතා මේක උපදින්නේ කොහේද? වස්තු දසක කලාපේ. මොන දසක කලාපේද? වස්තු දසක කලාපේ. එතකොට පින්නතුනි මෙන්න පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප උපාදා මෙතන උපදිනවා මොන චෛතසිකේ? දිට්ඨි චෛතසිකේ. මොන චෛතසිකේ උපදින්නේ? දිට්ඨිය උපදිනවා. එතකොට පින්නතුනි මොකද්ද? පංච උපාදානස්කන්ධය කියලා මොකද්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදාන විඥාන උපාදාන. මෙතන ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්‍රියේ සම්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියේ විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ. සංක්ෂිප්තව කෝ දුක කියලා දේ හැදෙන්නේ මොකක් තුළද? පංච උපාදානස්කන්ධ. අන්න ඒක බලමු. මේ එක අක්ෂරයට කොහොමද හැදෙන්නේ කියලා. ඒක අපි දන්නවා පින්නතුනි. මොකක්ද? අපි දන්නවා මොකක්ද? මෙන්න අපි වේදනාව කියලා කියන්නේ මේ සිතේ තියෙන වේදනා චෛතසික. වේදනා චෛතසිකය තණ්හාමාන දිට්ඨිය වලට බැඳින ගියාම මොන උපාදානස්කන්ධය කියලා කියන්නේ? වේදනා උපාදානස්කන්ධ. මෙතන තියෙන තණ්හාමාන දිට්ඨිය ඔක්කොම උපාදානස්කන්ධය. එතකොට පින්නතුනි පංච උපාදානස්කන්ධ එක ස්කන්ධයක් තියෙනවා. අයිට තේරුණේ? මොන ස්කන්ධය තියෙන්නේ? වේදනා උපාදානස්කන්ධය. තේරුම් නැත්නම් අහන්න වෙන විදිහකට කියලා දෙන්න. ඊළඟට පින්නතුනි ඊළඟ උපාදානස්කන්ධය තමයි මොකද්ද? සංඥා. ඒ හඳුනා ගන්න දේ දැන් අන්සතු වස්තුවක් හොරගම් කරන්න එක හඳුනා ගන්න එපයි. ඒ හඳුනා ගන්න දෙයට තණ්හාමාන දිට්ඨිය ඇති වුණාම මොකද කියන්නේ? සංඥා උපාදානස්කන්ධය තියෙන. මොන උපාදානස්කන්ධේ? සංඥා උපාදානස්කන්ධය. ඊළඟට මෙතන තියෙනවා චේතනාව. මොකද්ද තියෙන්නේ? චේතනාව. දැන් මේ චේතනාව මොන මූලිකයිද? ලෝභ මූලිකයි. ලෝභ චෛතසිකේ චේතනාවට උදව් කරලා. එහෙනම් පින්නතුනි මෙන්න මෙතන මේ තියෙන අනිත් සේරම චෛතසික නියෝජනය කරන්නේ මොකද්ද? චේතනාව. මොකද්ද නියෝජනය කරන්නේ? චේතනාව තමයි. ඒක නිසා චේතනා ස්කන්ධය කියන්නේ නැතුව චෛතසික ගොඩක් තියෙන නිසා ඒකට කියනවා මොකද්ද? සංස්කාර කියලා. මොකද්ද කියන්නේ? සංස්කාර. වේදනාවයි වෙනම ස්කන්ධයකට ගැලෙුවේ. වේදනාව නිසා මොකද අම්මා මරනවා. වේදනාව ඉවස ගන්න බැරුව තාත්තා මරනවා. වේදනාව ඉවස ගන්න බැරුව බෙහෙත් පෙති බොනවා. වේදනාව ඉවස ගන්න බැරුව මේ ලෝකේ මොකද වෙන්නේ? රහතන් වහන්සේව ඝාතනය කරනවා. ඇයි? එහෙනම් සත්වයාට වේදනාවේ ප්‍රබල හානියක් කරනවා. ඒ නිසා වේදනාවල උතුරා පුදුරදා වෙන ස්කන්ධයකට පනවනවා. එයා සංඥාව හඳුනා ගන්න දෙයට රැවටෙනවා. හඳුනා ගන්න දෙයට මොකද වෙන්නේ? කුලල් කරනවා. හඳුනා ගන්න දෙයට මොනවද නොකරන්නේ? මේ ලෝක කොච්චර හඳුනා ගැනීම කරන්න යනවද? ඉතින් මේ සංඥා සත්‍යයට හැමතිස්සෙම මේ කැපිලා පෙනෙන දෙයක් නිසා වෙන ස්කන්ධයකට පෙළෙනවා. ඒ වගේම මේ ලෝභය කියන්නේ චේතනා අනුව ක්‍රියාත්මක වීමක්. මෝහය කියන්නේ චේතනාත්මක ක්‍රියාත්මක වීමක් නිසා ඒක මොකකටද පනවන්නේ? සංස්කාර ස්කන්ධය. මොන ස්කන්ධයටද? සංස්කාර කියන්නේ සකස් වීම. සංස්කාර ගොඩක්. ඒ චෛතසික ගොඩක්. ඊළඟ පින්නතනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මොන ස්කන්ධයද? මොකද්ද? විඥාන. සිත කියන එකට පාලියෙන් කියන්නේ මොකද්ද? හිත ගන්න අරමුණට තණ්හාමාන දිට්ඨිය වලින් බැඳුන ගියාම කියන විඥාන උපාදානස්කන්ධය කියලා. දැන් මෙතන මේ ඒකක්ෂණ චිත්තක්ෂණ එකක් තුළ ස්කන්ධ කීයක් තියෙනවද? 4යි. මොකද්ද? වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. එතන මෙන්න මේ හිත උපදින්නේ මොන භූමියේද? මේ සිතේ සිතුවිලි රූප භූමියේ. රූපයට තණ්හාමාන දිට්ඨිය මෙදෙනම කියන මොකද්ද? රූප උපාදානස්කන්ධය. මොන උපාදානස්කන්ධේ? රූප උපාදානස්කන්ධය. එතකොට පින්නතුනේ මෙන්න මේ උපදින හිතක් කියලා කියන එකේ මොකද්ද තියෙන්නේ? ස්කන්ධ පහම තියෙනවා. මොන ස්කන්ධ පහයි? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, විඥාන සංස්කාර. එතකොට මේ හිතත් මේ ස්කන්ධ පහත් ඇති වෙන්නේ මොන ධාතුව තුලයි? අවකාශ ධාතුව තුල. මොන ධාතුව තුලේ? අවකාශ ධාතුව උපයෝගී කරගෙන මේගොල්ලෝ උපදින්නේ.
එතකොට පින්නතුනි කාලයත් අවකාශයත් අතරයි මේ අය උපදින්නේ. මෙන්න මේ සිතේ ආවුස කීද චිත්තක්ෂණ එකයි. ඒකත් උපාදටි බංග වශයෙන් බිඳිලා යනවා. එතකොට හිත උපදින තැනම ජරාවටපත් වෙමින් විනාශය කරා යනවා නම් මොකද්ද වෙන්නේ? දුක්ඛ ස්වභාවය එතන තියෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක එතනම තියෙනවා. අයන් හිතක් නිරුද්ධ වෙනවා කියන අවසයින් වල වෙන්වීමක් නේ. මරණ යටනේ කිට්ටු වෙන්නේ. එහෙනම් දුක්ඛ ස්වභාවය එතන තියෙනවා. එදා අපි වෙන් වෙන තරමට අපිට අප්‍රියන් ළඟට එකතු වීම ළඟයිද නැද්ද? ළඟයි. එහෙනම් අප්‍රියන් සම එකතු වීමත් එතන තියෙනවා. ඊළඟට කැමති දෑ නොලැබීමත් එතන කැමති දෑ ඔක්කොම මරණයෙන් අයින් වෙන්න වෙනවා. සිතකින් කියන්නේ ආවස කියලා මරණයට කියන්නේ කැමති දෑ නොලැබීමත් එතන තියෙනවා. ඊළඟට මොකද්ද? අප්‍රිය සම්ප්‍රිය ඊළඟට ජරාවටපත් වීම. ජරාවටපත් වීමත් එතන තියෙනවා. යම් පිච්චන් නොලබති තම්පි දුක්ඛ. යමක් නොලැබීම සිතෙන් අපි අයින් වෙනවා කියන්නේ අපි ඒක නොලැබෙන දුරකට වෙන මරණයට කිට්ටු වෙනවා. එහෙනම් පින්නතුනේ සංක්ෂිප්තව කිව්වොත් මොකද්ද මේ දුකයි කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධය. සංක්ෂිප්තව කිව්වොත් මොකද කියන්නේ? පංච උපාදානස්කන්ධ එක චිත්තක්ෂණයක් තුල හට ගන්නවා. මොකක් තුලද හටගන්නේ? එක චිත්තක්ෂණයක් තුල හට ගන්නවා. එතකොට පින්නතුනේ මේ පංච උපාදානස්කන්ධය දුක. දුකට හේතුව මොකක්ද? දුක් විඳින්න හේතුව මොකක්ද? ඉපදීම. මොකක්ද හේතුව? ඉපදුනේ නැත්තම් ලෙඩ වෙනවද? ඉපදුනේ නැත්තම් ඉස්ක වේදනාවක් ඇත ගන්නවද? ඉපදුනේ නැත්තම් අපි හඳුනා ගන්න තියෙනවද? ඉපදුනේ නැත්තම් අපි ජරාවටපත් වෙනවද? ඉපදුනේ නැත්තම් අපිට ආයතන හයක් තියෙනවද? නැහැනේ. එහෙනම් අපි මේ හැම දුකකටම හේතුව මොකද්ද? ඉපදීම. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා දේශනා කරන්නේ ඒකයි. ඉපදින්නේ කොහමද? ඉපදින්නේ කොහමද? චුතිසිත පහළ වුණාම ප්‍රතිසන්දිය ලැබනවට කියනවා ඉපදීම කියලා. කොහේ හරි ප්‍රතිසන්දියක් ධාතු ටික අල්ලගත්තා නම් ඉපදීම කියලා කියනවා. එතකොට පිටු ඉපදුනේ නැත්තම් මොකද වෙන්නේ? මෙවැනි ආකාරයේ කිසිම දුකක් නැහැ. පිරියාංගෙන් වෙන් වෙන දුකක් නැහැ. අප්‍රියාංගෙන් එකතු වෙන දුකක් නැහැ. මරණය කියන දුක නැහැ. කැමති දේ නොලැබීම කියන කිසිම දුකක් නැහැ. මොකක් නැතුණොත්? ඉපදීම නැතුණොත්. ඇයි අපි උපදින්නේ? අපි උපදින්නේ භවයක් නිසා. භවය කියන්නේ මොකද්ද? භවපච්චා ජාති. භවය කියන්නේ මොකද්ද? විපාක පිණිස කර්ම සකස් වීම. දැන් කොහොමද පින්නොතනි මෙතන මෙන්න මේ භවය හදන්නේ? ඔන්න බලන්න භවයට හේතුව මොකද්ද? අපි දන්නවා මෙතන තියෙන චේතනාව කියලා එකක්. චේතනාව මොකද්ද කරන්නේ? කය වචනය සිත හරහා ගිහිල්ලා මොකද කරන්නේ? කර්ම රැස් කරනවා. මොකද්ද රැස් කරන්නේ චේතනාවෙන්? කර්ම. මෙතෙන් රැස් කරන කර්මය මොකද්ද? අකුසල කර්මයක්. මොන කර්මයක්ද? අකුසල කර්මයක්. මෙන්න මේ කර්මය රැස් වෙලා අපරමාර්ථව තියලා අපිට ප්‍රකට වෙන්නේ නැති ආකාරයට තියලා මෙයා චුතියෙන් පස්සේ කාටද එකතු වෙන්නේ? ප්‍රතිසන්දියට එකතු වෙලා මොකද කරන්නේ? අන්තිම ජවන් වීති අන්තිම ජවන් එක මොකද වෙන්නේ? මෙයා ප්‍රතිසන්දියට එකතු වෙලා මොකද කරන්නේ? නැවත භවයක් හදලා දෙනවා. එහෙනම් උපදින්න ප්‍රධාන හේතුව මොකද්ද? කර්ම රැස්වීම. අන්න බලන්න මේ පංචස්කන්ධයේදීව පින්නතුනි මේ ක්ෂණයේදී මොකද නැවත උපදින්න වැඩේත් මෙයා හදා ගන්නව නැද්ද? හදා ගන්න. එහෙනම් මේ මොකද? දැන් දුක් විඳින්නේ ඇයි? ඉපදුණු නිසා. උපදින්නේ ඇයි? කර්ම සකස් වෙන නිසා. කුසල කර්ම නිසාත් උපදින්න වෙනවා. ඒක නිසා ඒවට කුසල කර්ම නිසා සුගති භූමිය වල උපදිනවා. ඒත් පංචස්කන්ධයන් ලබන්නේ. අකුසල කර්ම නිසා ඒත් උපදිනවා. භාවනා කරොත් ඒත් උපදිනවා. ඒවා මේ කියනවා මොකද්ද කියන්නේ ඒ තුනට? පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, අනේඤ්ඤාභි සංස්කාර. නේ? පිනට අනුව උපදින ඒවට කියන භවයන් වල පුඤ්ඤාභි සංස්කාර උපදිනවා. පවට අනුව උපදින තැන් වලට කියනවා අපුඤ්ඤාභි සංස්කාර. සමාධියට අනුව උපදින භූමිය වලට කියනවා ආනෙන්ජාභි සංස්කාර. වල වචන විතර ලොකු දෙයක් නෙවෙයි. එතකොට පින්නතනි දැන් බලන්න දුක් විඳින්නේ ඇයි? ඉපදිච්ච නිසා. ඉපදුනේ ඇයි? කර්ම සකස් වෙන නිසා. කර්ම සකස් වෙන්නේ ඇයි? උපාදාන නිසා. ඒ තණ්හා මාන දිට්ඨිය වලින් බැඳී යාම නිසා. දැන් අද ඒ පටිච්චසමුපාද ඉතුරු ටික වැඩක් නැහැ. අද තේරුම් ගත්තේ මොන මුල් ටික. ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. අපි දුක් විඳින්නේ ඇයි? ඉපදිච්ච නිසා. දුක් විඳින හේතුව වශයෙන් කල්පනා කරොත් ඉපදුන්නේ නැත්තම් ලෙඩ වෙන්නේ නැහැ. ඉපදුන්නේ නැත්තම් වයසට යන්නේ නැහැ. ඉපදුන්නේ නැත්තම් මරණයටපත් වෙන්නේ නැහැ. ඉපදුන්නේ නැත්තම් ප්‍රියයන් සමග එකතු වෙන්නේ නැහැ. ඉපදුන්නේ නැත්තම් අප්‍රියයන්ගෙන් වෙන් වෙන්නේ නැහැ. ඉපදුනේ නැත්තම් කිසිම දුකක් නැහැ. ඉපදුනේ නැත්තම් එකීමකී කිසිම දුකක් නැහැ. එහෙනම් දුක් විඳින්නේ මොකද්ද? ඉපදීම නිසා. ඉපදුනොත් මොකද්ද පහළ වෙන්නේ? පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධය. එහෙනම් දුක් විඳිනවා කියන්නේ මොකද්ද? මේ පංචස්කන්ධයට ඇති වෙන පීඩනයක්. නේ? පංචස්කන්ධයට ඇති වෙන පීඩනයක්. ඒතකොට අපි ඉපදුනේ චේතනාවෙන් කර්ම සකස් කරගන්න නිසා. එහෙනම් අපි සෑම මොහොතකම සිතක් උපදින අය.
සෑම මොහොතම අපි මොකද වෙන්නේ? සිතක් උපදිනවා. සෑම සිතක් එකම මොකද තියෙන්නේ? චේතනාවක් තියෙනවා. සෑම චේතනාවකින් මොකද රැස් කරන්නේ? කර්මයක් රැස් කරනවා. පිනට අනුව පින් සාගත කර්ම. පවට අනුව අකුසල කර්ම රැස් කරනවා. සමාධියට අනුව සමාධියට අනුකූල කර්ම රැස් කරනවා. ඒ නිසා අපිට මොන ආකාරයේ කර්ම රැස් කරාද මොකද වෙන්නේ? උපත සකස් වෙනවා. එහෙනම් බලන්න. දැන් අපි අවිද්‍යාවේ ඉඳලා ආවනම් මගින් අහු වෙන පැටලෙනවා. දැන් දන්න තැන ඉඳලා ගියා පැටලෙන්නේ නැහනේ. අපි දැන් දුක් විඳිනවද නැද්ද? හොඳටම දුක් විඳිනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ හැම එකෙම දුක් විඳිනවා. අරමුණක් පාසා අපි මොකද වෙන්නේ? දුකට වාජනය වෙනවා. දැන් අපිම දන්නවා මේ සතිතියේ ගෙවිල යද්දී අපිට මොන අරමුණ අපේ හිත වලට ආවද කියලා. දන්නවද නැද්ද? දන්නවනේ. ඒ අරමුණ වල අපි කුච්චර පීඩණයටපත් වුණාද කියලා අපිටම තේරෙනවනේ. එහෙනම් මේ දෙයියනේ මේ මොකද්ද වෙන්නේ? අපි අරමුණක් පාසා මොකද වෙන්නේ? දුකටපත් වෙනවා. අපි මේ දුකටපත් වෙන්නේ අවුරුදු ගාණක්, පැය ගාණක්, ජීවිත ගාණක් නෙවෙයි මොකද්ද? සෑම සනත්‍රේම අපි දුකටපත් වෙනවා. සෑම සනත්‍රේම අපි ප්‍රියංගෙන් වෙනවා. සෑම සනත්‍රේදී අපි අප්‍රියයන් සමග එකතු වෙනවා. සෑම සනත්‍රේදී අපි කැමති දෑ නොලබී යනවා. මොකද්ද අපි කැමති දෑ? අපි ලස්සනට ඉන්න කැමති. අපි සැපට ඉන්න කැමති. අපි තරුණ වෙන්න කැමති. සෑම සනත්‍රේමදී අපි මොකද වෙන්නේ? ලස්සන දුර්වල කරලා දානවා. සෑම සනත්‍රේදී අපි මේ ශරීරය දිරලා සුද්ධාෂ්ටකවල ශක්තිය අඩු කරගන්න රූප පිණ්ඩ ඇති කරනවා. සෑම සනත්‍රේදීම අපි මොකද වෙන්නේ? තරුණ භවින් නැත ගන්නවා. ඊළාට මොකද වෙන්නේ? සෑම සනත්‍රේදී මරණයට ලං කරනවා. සෑම සනත්‍රේදී ප්‍රියයන්ගෙන් වෙන් කරනවා. ඉතින් සෑම සනත්‍රේදී මොකද්ද වෙලා තියෙන්නේ? දුක්ඛාර සත්‍ය. එහෙනම් පිළිනොති බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ පටිච්ච සමුප්පාද ධර්මයක් මේ පරමාර්ථ ධර්ම තුලින් මතු කරන්න බැරිද? පුළුවන්. අනිත් ඒවා දැන් මත කරොත් දැනට තේරෙන්නේ නැති වෙයි. ඒ නිසා තමයි දැනට මෙහෙම හිතන්න. අපි ඇයි දුක් විඳින්නේ සෑම සනත්‍රේදීම? ඉපදිච්ච නිසා. ඇයි අපි ඉපදුනේ? කර්ම සැස්සෙච්ච නිසා. අන්න බලන්න. දැන් එතකොට මොන දහමක්ද ওই දහම කියන්නේ? හේතුඵල දහම. කර්ම රැස්ුනේ නැත්තම් උපදින්නේ නැහැ. උපදින්නේ නැත්තම් දුක් විඳින්නේ නැහැ. එතකොට පින්නදී දුක් විඳින පුද්ගලයෙක් නැහැනේ. හේතුඵල ධර්මයකින් දුක්ඛ ස්වභාවයක් ඇති වෙලා. මොකක්ද ඇති වෙලා තියෙන්නේ? හේතුඵල ධර්මයකින් දුක්ඛ ස්වභාවයක් ඇති කරලා. එතකොට හේතුඵල වශයෙන් බැලුවොත් හේතුවත් ඵලයක් වශයෙන් මේ භවයේ දිහා බැලුවොත් එතෙන්දීත් අපි අයින් වෙන්නේ මොකක්ද? සක්කාය දිට්ඨියෙන් අයින් වෙන්නේ. මම මගේ ආත්මයක් නැහැනේ. දැන් ඉපදිච්ච නිසා දුක් විඳිනවනේ. ඉපදුනේ ඇයි? කර්ම සස්සෙච්ච නිසා. ඒ නිසා අපිට මම මගේ ආත්මය කියන සංඥාවේ මේ පරමාර්ථ ධර්ම ඉගෙන ගත්තම අයින් වෙන්න පුළුවන් නේ ওই විදියට. නේද? ඉතින් ඒ නිසා ඉදිරියට මේ පටිච්චසමුප්පාද ඉදිරි පොරු ටික බලමු. ඉතුරු ටික ඔතනින් ඔතෙන්ට ඇති. දැන් ඒ කියන්නේ උපාදානෙ විස්තර කරන්න ඕන ඉතාලම ලස්සනට. දැන් මේ කො මොනවද මේවා? කමටහන්. මේ මොනවද? කමටහන්. Tamanට ඕන එකක් තෝරගෙන මොකද තිලක්ෂණේ අරමුණු කර බල මේකෙන් අයින් වෙන එකයි ඇත්තේ. මේ කමටහන්. ඊළඟට අයිත් පින්නතුලි පෙන්වන්න පුළුවන්. අද දවසේ මේ මම කරේ මොකද හදිස්සියෙන් හරි පන්තියට කවුරු හරි ආවේ. හදිස්සියෙන් හරි පන්තියට කවුරු හරි ආවේ නැතුණොත් මොකද වෙන්නේ? දැන් මෙන්න මේ වගේ විදර්ශනා මේක ඇතුලේ තියෙයි කියලා පෙන්වන්න ඕන නිසා තමයි අද දවස් සම්පූර්ණ යොදාගත්තේ. ඊළඟ දේ තමයි පින්නතුලි අපි අභිධර්මයේ හේතු වශයෙන් දේශනා කරේ. කියන්නේ කියා දුන්නු චෛතසිකය මොකද්ද? ලෝභ මොකද්ද? ලෝභය හේතුවක්. මොකද්ද? ලෝභය හේතුවක්. ඊළඟට අලෝභය. අලෝභය හේතුවක්. මොකද්ද හේතුවක්? අලෝභය. ඊළඟට පින්නස දේශය හේතුවක්. ඊළඟට අද්වේෂය හේතුවක්. චෛතසිකයෙන් ඔය හයනේ. ඊළඟට මොකද්ද? මෝහය හේතුවක්. අමෝහය හේතුවක්. දැන් මෙන්න මේ පැත්තේ තියෙන මේක ඩිෆරන්ස් එකක් බලන්න. ලෝභය කියලා කියන්නේ මොකද්ද? හිත ගන්න අරමුණට ඇලෙන ස්වභාවය. අලෝභය කියලා කියන්නේ මොකද්ද? හිත ගන්න අරමුණේ නොඇලෙන ස්වභාවය. දේශය කියලා කියන්නේ මොකද්ද? හිත ගන්න අරමුණට විරුද්ධ වන ස්වභාවය. අද්වේෂය කියන්නේ මොකද්ද? විරුද්ධ නොවන ස්වභාවය. ඒ කියන්නේ ප්‍රතිපක්ෂ දේශයට ප්‍රතිපක්ෂ ස්වභාවය. මෝහය කියලා කියන්නේ මොකද්ද? හිත ගන්න අරමුණ වසන ස්වභාවය. අමෝහය කියලා කියන්නේ මොකද්ද? හිත ගන්න අරමුණ ඇත්ත සැටි කියන්නේ වහන්නේ. ඒ කියන්නේ මොකද්ද? සත්‍ය වශයෙන් පෙන්වන ස්වභාවය. සත්‍ය විදියට පෙන්වන ස්වභාවය. දැන් පිළිවෙලින් මෙන්න මේ ධර්මතා ටිකේ මේ චෛතසික වශයෙන් කියන්නේ මෙන්න මෙතනක් තියෙන නිවන් මඟ. මේකත් තේරුම් ගත්තොත් සම්මා දිට්ඨි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන සෝතාපන්න වෙන්න පුළුවන්. මොකද්ද? ලෝභය කියලා කියන්නේ හිත ගන්න අරමුණේ ඇලෙන ස්වභාවය. අපිට ලෝභය ඇති වෙන්නේ මොකද්ද? ඇහැරා, කනරා, දිවරා, නාසයරා. ඒවට පිළිතුරු අපිට ලෝභය ඇති වෙනවා පුද්ගලයන්ට ලෝභය ඇති වෙනවා. වස්තුවට ලෝභය ඇති වෙනවා. වර්ණයට ලෝභය ඇති වෙනවා. ශබ්දයට ලෝභය ඇති වෙනවා. රසයට ලෝභය ඇති වෙනවා. ඊට පස්සේ පිළිතුරු ලෝභය ඇති වෙන්නේ එතන පංච කාම වස්තුන් වලට. ඒ කියන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස පහසට තමයි අපේ ලෝභය ගලන්නේ.
ඒතර අපි දන්නවා පින්නතුනේ ලෝභ කෙනාට කියනවා මොකද? මසුරු පුද්ගලයෝ. මොන පුද්ගලයෝද? මසුරු. මසුරු පුද්ගලයෙක් පින්නතුනේ දැන් අපි මසුරු පුද්ගලයෙක් ගත්තොත් දැන් හාමුදුරුවෝ ගත්තම ඒක പ്രേත වස්තු වල තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ තමන්ගේ කිසිම දායක පවුලකට මොකද වෙන්නේ? කිසි දේන දේවල් එකතු කරනවා කිසි කෙනෙක්ට දෙන්නේ නැහැ. එතකොට මොකද ඊට ඒ ධාතු වලට සෙට් වෙන දායකෝ හාමුදුරුවෝ දෙන්න නම් එපා. සංඝසතු දේවල් දෙන්න නම් එපා. දැන් එකතු කරගන්න. දැන් දායකයාත් උදව් කරන එකතු කරන්න හාමුදුරුවෝත් එක. දැන් ඒ හාමුදුරුවෝ මැරලා ගිහිල්ලා කොහෙද උපදින්නේ? ඒ පන්සලේම টয়ලට් එකේ. එහෙමනේ പ്രേත වස්තු වල තියෙනවනේ. ඊළාට මොකද වෙන්නේ? දායකයා මැරලා ගිහිල්ලා උපදින්නේ මොකද? പ്രേතයේ ඔලුවට പ്രേතෙක් කියලා. එතකොට මොකද වෙන්නේ? අර ඒ ආරාමයට එන මිනිස්සු දෙන අසුචි යා කනවා. එයාගේ අසුචි සමන പ്രേතය කනවා. එතකොට ලෝභයෙන් පුළුවන් යන්න කොහාටද? සතර අපායට යන්න පුළුවන්. ලෝභයෙන් කොහාටද පුළුවන් යන්න? සතර අපායට. പ്രേත ලෝකේ, නිරය, තිරිසන් ලෝකයට යන්නෙම ලෝභේ වැඩි පුද්ගලයෝ. يعني හිතට ගන්න අරමුණ අත්තරින්න බැරුව, දන් දෙන්න බැරුව, සිල් රකින්න බැරි නම් කියන්නේ මොකද? යාට ලෝභය අධිකයි. මොකද්ද අධික? විශේෂයෙන්ම ලෝභය පනවන්නේ දන් දීමට ප්‍රතිවිරුද්ධ ස්වභාවය. ලෝභී පුද්ගලයා එකතු වෙන කිසි දෙයක් යා දෙන්න හිතන්නේ. යා දෙන්න හිතුවත් අයියෝ අයිත් මේක හොඳයි, ගෙදරම තියාගන්න. අයිත් හොඳයි. අයිත් හොඳයි. දෙන්නේ නැහැ. එයා මරණයෙන් පස්සේ කිසිම දෙයක් අරගෙන යන්නෙත් නැහැ. එයා යන්නේ කොහාටද? සතර අපායට. අලෝභය දිනු කරන හිතට අරන අරමුණ අත්තරින පුද්ගලයා කොහාටද යන්නේ? සුගතියට යන්නේ. කොහාටද යන්නේ? සුගතිය. එයා යනවා දිව්‍ය ලෝක වලට යනවා, බ්‍රහ්ම ලෝක වලට යනවා, මනුෂ්‍ය සුගති භූමිය වලට යනවා. අපි දන්නවා විශාඛා, සුමනා, සුජාතා, බන්දුල මල්ලිකා කියන්නේ මොකද්ද? දන් දීපු අය. අපි දන්නවා සුජාතා සමන්ගේ තියෙන ධනෙ වේදම් කළා හැදුවා මොකද්ද? සුජාතා නෙමෙයි කවුද? විශාඛා හැදුවා පූර්වාරාම. ඒක මොකද්ද? අලෝභ මූලික සිත්නේ උපදින්නේ. ඒක මොකද්ද? සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත්නේ යාට පහළ වුණේ. ඒක මොකද්ද තියෙන්නේ? කුසල සිත්නේ. කුසල සිත් වල උපදින අලෝභයනේ යා දිනු කරේ. ඒක යාද කොහෙද ගිහිල්ලා ඉපදිලා ඉන්නේ? දිව්‍ය ලෝකවල. කොහෙද උපදිලා තියෙන්නේ? එතකොට පින්නතුන බලන්න අදටත් අපි විසාකා ගැන කතා කරනවා. ඇයි යා දන් දීපු නිසා. හැබැයි පින්නතුන ඒකල විසාකාලේ හිටියේ ඔච්චරයිද සිටුවරු හිටියේ? නෑ. ඒගොල්ලෝගේ වස්තු අත්තරලා ගියාද? අත්තරලා ගියේ. හැබැයි අදටත් අපි කතා කරන්නේ නෑ ඒගොල්ලෝ කොහෙ ගියාද කියලා අපි දන්නේ නෑ. මම විසාකා ගාවත් වස්තුව තිබුණා. එයා අත්තරියා. එයා හැදුව පූර්වාරාමය. පූර්වාරාමය අද නැහැ. පූර්වාරාමේ තියෙන ගැඩවල ටිකක් විතරයි. නමුත් එයා හදාගත්ත අලෝභය අර එයාට හොඳ තැනක්. එහෙනම් අපිට අලෝභය දිනු කරපු අය හැමදාම දිනුවා. ලෝභය දිනු කරා අය මොකද වුනේ? හැමදාම පෙරදුනා. ලෝභය කියන හේතුව තියෙන අය හැමදාම පෙරදුනා. අලෝභය තියෙන අය හැමදාම දිනුවා. ඉතින් බලන්න ඒ වගේ ඕන තරම් කතා කියන්න පුළුවන්. අපි දන්නවා නන්දි උපාසකගේ බිරිඳ කියන්නේ කවුද? කවුද නන්දි උපාසකගේ බිරිඳ? රේවති. කවුද? රේවති මොකද වෙන්නේ? නන්දි උපාසක වෙන් කරපු දානෙවත් දීපු කෙනෙක් නෙවෙයි. රේවති කොහෙද ගිහිල්ලා ඉපදුනේ? නිරේ ඉපදුනා. නන්දි උපාසක කොහෙද ගිහිල්ලා ඉපදුනේ? දෙව්ලොව ඉපදුනා. බලන්න එකම පවුල එකට ඉපදිලා ලෝභය දිනු කරපු කෙනා නිරේ ඉපදුනා. අලෝභය දිනු කෙනා දෙව්ලොව ඉපදුනා. එතකොට ලෝභය දිනු කරපු පුද්ගලයා හැමදාම මේ සංසාරේ පරාදයි. අපි දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි අලෝභය උපරිම අලෝභයට ඡන්දයක් දී ගත්තේ නේ. ඒ ඡන්දය දීලා අලෝභය දිනු කළා මොකද කරගත්තේ? ලෞතර බුදු වුණා. මොකද උනේ? ලෞතර බුදු වුණානේ. බලන්න ඇස්තිස් මස්ලේ දැන් අපි අතීත භවයන් වල අපිටත් ශරීර තියුණානේ. අපිටත් වස්තුව තියුණානේ. ඒවා අපි ওই විදියට දිනු දුන්නා අපිත් බුදුරජාණන් වහන්සේත් එක දැන් නිවන් දැකලා ඉවරයි. දැන් නමුත් අතීත භවයන් වල තියෙන කිසිම වස්තුවක් මේ භවයේ අපිට නැහැනේ. කොච්චර මුතුමැණික් තියෙන්නේ නැද්ද? කොච්චර වස්ත්‍රාභරණ තියෙන්නේ නැද්ද? කොච්චර මාලිගාවල් තියෙන්නේ නැද්ද? අපිට කොච්චර ඉඩම් තියෙන්නේ නැද්ද? කොහොදේ එකක්වත් මෙහාට ගෙනාවයි? නෑ. ඒක බෝසතාණන් වහන්සේටත් ඕවා තිබුණා. බෝසතාණන් වහන්සේ මොකද වුනේ? ඒ කාලේ මේවා අත්හැරි. අලෝභය දිනු කරා. කොහොමද බෝසතාණන් වහන්සේ? සම්මා සම්බුදු වෙලා පිරුණා පා. ඒක බලන්න අලෝභය දිනු ලෝභය දිනු කරපු කෙනා හැමදාම සංසාරේ අලෝභය දිනු කරන කෙනා සංසාරේ නිදහස් කියන්නේ ඉපදීමෙන් නිදහස්. ඉපදෙන්නේ නැත්තම් ලෙඩ වෙන්නේ නැහැ. ඊළඟට මොකද්ද? ජරාවටපත් වෙන්නේ නැහැ. මැරෙන යාලයකින් නිදහස්. බලන්න පිටුදී කවුරුද දැන් මෙතන ඉන්න ගොඩාක් අය දානෙට කැමති අය මම එක දන්නවා. මට දීපුවනේ මම දන්නවා කටිර පින්කම් මේ කාලේ කළා. ඒ ඇසේ චෛත්‍ය හදලා, ධර්මශාලා හදලා ඒ වගේ අය. මෙතන ඉන්න හැමෝටම අලෝභය ටිකක් හරි දිනු නාය තමයි ඉන්නේ මට හිතෙන විදියට. මේ අලෝභය දිනු පුද්ගලයා ලෝකේ හැමදාම වැඩිද අඩුයිද? අඩුයි. අලෝභය දිනු පුද්ගලයා ලෝකේ අඩුයි. අඩුයි කියලා කියන්නේ මුළු ලෝකෙම දන් දෙනවට ගොඩාක් අය විරුද්ධයි. තමන්ගේ තීන දෙයක් සමහර හිඟන්නේට දෙන්න. හිඟන්නේට ගියාම ඒක මේ ළඟදි මාචමින්දයි යනකොට ඒක හිඟන්නේ අත් දෙක නැතුව එනවා. හොඳ පෙරාරි කාර් එකක්.
ගිහින් මූ අත මේව කර කර ඉල්ලනවා. බැන්න. අපි ගාවට ආවා. නැද්ද චමින්ද? ආයෙලකෝ බලන්න කාර් වල යන්නේ මුන් අපිට නේ පාට් දාන්න අත් දෙක නැති අපිට නේ කියලා. ඒ කියන්නේ පින්නොත් ඒ වගේ අය මොන තරම් වාහන පෙර සංසාරේ දීමට පුරුදු වෙලා ලැබුණත් ඒ මොකද වෙන්නේ? අර එක්ක අලෝභය දිනු කරන්න හොයන්නේ මොකද්ද? සිල්වත් කෙනෙක්. ගුණවත් කෙනෙක්. දුස්සීල සිල්වත් බව හොයනවා. කුඩු ගන්නවද නැද්ද කියලා හොයනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ ඔහොම හොයලා දන් දුන්නා නම් අද බුදු වෙලා නැහැ. ඇස්සිස් මස් ලේ ඉල්ලනවද මේ සත්ගුණවත් සිල්වත් මිනිස්සු? නැහැනේ. දුස්සීල. එහෙනම් ලෞතර බුදුරජාණන් වහන්සේ අලෝභය දිනු කරේ මේ සිල්වත් දුස්සීල බව බලන්න. මොකද්ද බලන්නේ නැත්තේ? තමන් යෝසීලවා දදන්තු දාන. තමන් සීලේ පිහිටවලා දන් දුන්නා. ලෞතර බුදුරජාණන් අලෝභයෙන් ලබන්න පුළුවන් අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ජේෂ්ඨ වූ ප්‍රතිඵලය වන සම්මා සම්බුදු පදවියම ලැබුවා. ඊට අලෝභය ඊට වඩා අඩු ප්‍රමාණයට දිනු කරපුවාය පසේ බුද්ධ රාජ්‍යයෙන් මේ දුක නිවා කරගත්තා. ඊටත් වඩා අඩුවෙන් දිනු කරපුවාය රහතන් වහන්සේලා නමින් එතකොට. ඊටත් වඩා ටිකක් අඩුවෙන් දිනු කරපුවාය සෝතාපන්න වුණා. ඊටත් වඩා අඩුවෙන් දිනු කරපුවාය ටිකක් සුගති වල ඉපදුනා දුගති වලින් බලා. ඒක දිනු නොකරපු ඇත්තෝ දුගතියටම ගියා. එහෙනම් මේ අලෝභය කියන එක දිනු වෙච්ච තරමට යාට මොකද වෙන්නේ? පහසුවක් මේ සංසාරේ. අපි හිතන්නේ පින්නතුනේ ලෝභයෙන් එකතු කරගත්තම තමයි පුතාට දුවට අපිට වස්තුව ලැබෙන්නේ කියලා. ඒක වැරදි සිතෙilla. එකතු කරනකොට වස්තුව ලැබෙනවා නම් මේ ලෝකේ වැඩිම වස්තුව තියෙනකොට කොහොන කාටද? එකතු කරපු මිනිස්සුන්ට. නමුත් අදටත් පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිළිම උල බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවෙන චෛත්‍යවල අද දවසේ කොච්චර බත් විසි කරනවද? බුදුරජාණන් වහන්සේ ජීවමානවත් නැහැ. එතකොට පින්නතුනේ කොයිතරම් මේ ධාතු චෛත්‍යවල මල් පහන් හඳුන් කුරු මේ බත් ගිලම්පස මේ පූජා කරනවද? එතකොට බලන්න අලෝභය දිනු කරපු අයට පින්නතුනේ වස්තුව ලබා ගන්න එච්චර කරදරයක් නැහැ. හැබැයි ලෝභී පුද්ගලයාට වෙන්නේ මොකද? රස්සාවක් හොයාගන්න බැරුව හිඟා කනවා. ඊට පස්සේ හිඟමනට ගියත් කෑම ලැබෙන්නේ නැහැ. එතනින් ගියාම බඩේ වේලා හම්බ වෙන දෝනාවල් තියන්න වෙනවා. මොකද ඒ අය හිතනවා එකතු කර ගැනීමෙන්මයි සැප ලැබෙන්නේ. නමුත් එකතු කර ගැනීමෙන් සැප ලැබුව කෙනෙක් මේ ලෝකේ අදට අපිට යම් වස්තුවක් ලැබුණත් ඒක ගිය ජීවිතවල අපි අත්හැරීම මත පදනම් වෙච්ච දෙයක්. ඒ විදිහට පිළිඳ අලෝභය දිනු කරපු ඇත්තන්ට වස්තුව කියන්නේ මේ භාණ්ඩ ලැබීම එච්චර කරදරයක් නැහැ. ඒ වගේම පින්නතුනි ලෝභය දිනු කරපු කෙනාට කොච්චර අඬලා තමයි කැම එකක් හොයාගන්න ඕනේ. ඒක මොකද සංසාරේ ලෝභය දිනු කරාට අත් වෙන නිර්ම මේකයි අලෝභය දිනු කරනාට අත් වෙන අකුසලයේ අත් වෙන විතරයි. ඔය හැමදාම පින්නතුනි ජයග්‍රහණය කරේ කවුද? දුකෙන් නිදහස් කරේ කවුද? අලෝභය. එහෙනම් ලෝභයට ප්‍රතිපක්ෂ ස්වභාවය අලෝභයට ප්‍රතිපක්ෂ ස්වභාවය මොකද? ලෝභය. ලෝභියාට හිතෙන්නේ ගෙදරට එනවනම් කඩාගෙන යන්න එනවා කියලා. අලෝභියාට හිතෙන්නේ මොකද? එයාට මහා සතුටක් දැනෙනවා. එහෙනම් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සද්ධාවන්තයා අඳුර ගන්න පුළුවන් ලක්ෂණ මොනවද? සද්ධාවන්තයා අඳුර ගන්න පුළුවන්. එයා මසුරු මර දුරු කරන කෙනෙක් කියනවා. එයා කලෙහි ගුණ දන්න කෙනෙක් කියනවා. ඊට අමතරව එයා සද්ධාවන්ත කෙනෙක්. බලන්න සෑම කුසල සිතක් එක්කම උපදිනවා මොකද්ද? සෑම කුසල හිතක් එක්කම උපදිනවා මොකද්ද? සද්ධාව. ඊළඟට හිරියෝතව. ඊළඟට සතිය. ඊළඟට අලෝභය. අන්න බලන්න සද්ධාවන්තයා කවුද? අලෝභ මූලික කෙනෙක්. අලෝභ මූලික. ඒ වගේම පින්නතුනේ සද්ධා නැති කෙනා කවුද? ලෝභ මූලික. කුසල උපදින්නේ නැහැ කියන ලෝභය වැඩි. ඒ නිසා එකක් මතක තියාගන්න මේ මෙතෙක් දල් උගන්වපු මේ චෛතසිකයෙන් ලෝභය කියන දේ Tamanට අන්තරාකාරක දෙයක්. Tamanට විනාශකාරී දෙයක්, පාපකාරී දෙයක්, සංසාර ගමන අන්ධ කරන දෙයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධම්මපද ගාථාවක මොකද ඒක ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උබ යත්ත නන්දති මෙලොව සතුට වෙන්නේ පරලොව සතුට වෙන්නේ මොකද? අලෝභය දිනු කරපු කෙනයි. මෙලොව දුක් විඳින්නේ පරලොව දුක් විඳින්නේ මෙලොව දුක් විඳිනවා කියන්නේ යා පෙර සංසාරේ අලෝභය ඒ තරම් දිනු කරපු කෙනෙක්. මේකට පින්නදී කතන්දර කියනවනේ හෙට එළි වෙනකම් මේ ගැනීම කරන්න පුළුවන් මේ ලෝභය අලෝභය පැත්ත. ඒ නිසා ඔකොතනින් නතර කරන්න. ඊළඟට පින්නදී ධම්මපද ගාථාවලින් සෑහෙන්න කියන්න පුළුවන්. අලෝභයටත් ලෝභයටත්. ඊළඟට දේශය පුරුදු කරපු කෙනා. දේශය කියලා කියන්නේ මොකද? චිත්තසංතානිය දවන, චිත්තසංතානිය තවන, මුළු හිතත් චෛතසිකත් විනාශ කරන පාපකාරී ධර්මයක් තමයි මොකද? ද්වේෂය. මෙන්න මේ දේශයේ ගුණවතුන්ට ඉදිරියේ ඇති වුණොත් එයා විනාශයටපත් වෙනවා. සාමාන්‍ය පුද්ගලයාට දේශය අරමුණු කළ දේශය ඇති වුණත් ඒත් විනාශයටපත් වෙනවා. අන බාහිර කෙනාගේ ගුණය බලපානවා තමන්ගේ හේතු වෙච්ච දේශයේ විපාක ශක්තිය ඇති කරන්න. ඒක වෙන දේශය පුරුදු කරපු කෙනා කොහෙද උපදින්නේ? නිරේ ගිහිල්ලා පිච්චෙනවා. තිරිසල් ලෝකෙ ගිහිල්ලා පිච්චෙනවා. ඊළඟට කොහෙද? പ്രേත ලෝකෙට ගිහිල්ලා ගුටි කනවා. ඊළඟට අසුර නිකායට ගිහිල්ලා බඩගිනිනවා. කවුද? දේශය පුරුදු කරපු කෙනා. කවුරු පුරුදු කරපු කෙනාද? දේශය පුරුදු කරපු කෙනා. ඊළඟ මෛත්‍රිය දිනු කරපු කෙනා. මහා කාරුණිකෝ නාතෝ හිතාය සබ්බපාණිනා. මහා සියලු ප්‍රාණින්ට හිතානුකම්පා කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ.
ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කොහෙද ගිහිල්ලා තියෙන්නේ? නිවන්. සියලු දුක අවසන් කරා. තුන් ලෝකයේම ආලෝකය ඉපදෙව්වා. බලන්න පිළ කරුණාව මෛත්‍රිය තියන අය මොකද වෙන්නේ? සංසාරයෙන් එතන. අරමුණයට විරුද්ධ වෙවි යන අය කොහෙද උපදින්නේ? නිරය, പ്രേත ලෝක, තිරිසන් අපායට යනවා. එහෙනම් දේශය කියලා කියන්නේ අපි තිරිසන් ලෝකෙ උපද්දවන දෙයක්. මිනිස්සෙක් වෙලා හිටියත් තිරිසන් භව ඇති කරන දෙයක්. දැන් අපි දන්නවා මට නම් දේශය ඇතුණා කිසිම මටම පියනවා මට පිච්චෙනවා කියලා. තම තමන්ට දේශය ඇතුණා තම තමන්ට තේරෙනවා පිච්ච. ඒක දේශයෙන් අපිට එවෙලව සැනසීමක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම පින්නතුණි මෛත්‍රිය මොකද කරන්නේ? එවලෙස් සනසනවා. එවලෙත් අපි මොකද කරන්නේ? ප්‍රීතියෙන් තියනවා. එවලෙත් අපේ හිත නිවනවා. එවලෙත් අපිව සතුටින් තියනවා. පරලෝකෙදි මොකද වෙන්නේ? සුවසේ නිදි කරවනවා. සුවසේ අවදි කරවනවා. නපුරු සීන පෙන්වන්නේ නැහැ. එතනින් ගියා මූණ මුඛවන්න විපස්සුදි මූණ ප්‍රසන්න වෙනවා. ඊළඟට මේ මොකද්ද? දෙවියන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා. එතනින් ගියාට පස්සේ ගිනි අඟුරු වලින් සතුරු විපත් වලින් ඇති කරන්න දෙන්නේ නැහැ. බලන්න මෛත්‍රිය ගත්තොත් මෛත්‍රිය දිනු කරපගෙන සෑමදාම දිනුවා. දේශය දිනු කරපගෙන මෙලවත් පරාදයි පරලොවත් පරාදයි. මගේ ජීවිතයෙන් කිව්වොත් මට දේශය ආත්‍යච හැම අවස්ථාවකම පිළිවෙල මට වැරදිච්ච තැන. මෛත්‍රිය ඇතිවෙච්ච සෑම අවස්ථාවකම ජයග්‍රහණය කරපු තැන. මෙලවත් ජයගන්නේ පරලොවත් ජයගන්නේ අමා මහ නිවනටපත් කරන්නේ දේශය නෙවෙයි. දේශයෙන් එකම දෙයයි කරන්නේ. දේශයෙන් මොකද කරන්නේ? තමන්ගේ චිත්තසංතානෙ වෙලෙත් පුච්චලා. ඒ වගේම තමන්ගේ චිත්තසංතානෙ විනාශ කළා අපි පරලෝකේ නිරය සතර අපායට ඇදලා දානවා. මනුස්ස ලෝකයට ආවත් මොන පාටයිද? දුර්වර්ණයි. මිනිසුන්ට ප්‍රියමනාප නැහැ. දේශය ඇති කරගන්න මිනිස්සෙක් හිටියොත් අහලා ගම්මකකවත් මිනිස්සයාට කැමති නැහැ. දේශය ඇති කරන හාමුදුර නමක් හිටියොත් ඒක ආරාමයට වඩින පුංචි ළමයෙක්වත් කැමති නැහැ. ඒ නිසා දේශයෙන් පිළිබඳ මෙලවත් කීර්ති ප්‍රශංසා නැති කරනවා පරලෝකෙත් නැති කරනවා. දේශයට උදව් කරන එකම ධර්මතාව මොනවද? ඉරිසියාව උදව් කරන දේශම. දැන් කවුරු හරි ලස්සන මිනිස්සෙට ඉරිසියා කරොත් එයාට මේ මිනිස්සේ දකින්න කාලෙට මොකද උපදින්නේ? දේශය උපදිනවා. වස්තුව තියෙන මිනිස්සෙට ඉරිසියාව ඇති වුණොත් එයාගේ වස්තුව දකින්න තාක්කල් අරයාට දේශය උපදිනවා. කාට හරි සැප ලැබෙනවා කියන එකට ඉරිසියාව ඇති වුණොත් අරයාගේ සැපේ දකින්න තාක්කල් අරයාට දේශය උපදිනවා. ඊළඟට පින්නතුනේ තවත් මිනිස් අපි බයෙන් ඉන්නවා කියන්නේ දේශය. පිළිකුලෙන් ඉන්නවා කියන්නේ දේශය. නොසතුටෙන් ඉන්නවා කියන්නේ දේශය උපදින තාක්කල් එයාට එළවෙලාවේ සැනසෙල්ලක් නැහැ. මරණයෙන් පස්සෙත් කිසිම සැනසෙල්ලක් නැහැ. එහෙනම් දේශය දිනු කරපු මේ සංසාරගත ඇත්ත මොකද වෙන්නේ? දැන් අපි දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ උත්තරා උපාසිකා මෛත්‍රිය දිනු කරපු කෙනෙක්. අදටත් අපි කතා වෙනවා. ඒ කාලේ පින්නතුනේ දේවදත්ත හිටියා. අපි අදට කතා වෙනවා මොකද කොහේ කියලාද? නිරේ කියලා. අද අපි අජාසත්ත ගැන කතා වෙනවා කොහේ කියලාද? නිරේ කියලා. ඊළඟට අපි මොකද සුපබුද්ධ රජතුමා ගැන කතා වෙනවා කොහේ කියලාද? නිරේ කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේට ඉරිසියා ඇති කළ දේශදිත් උපදලාගේ නිරේ ගිහිල්ලා ඉපදුණා. ඊළඟට අපි දන්නවා මාගන්ධියා කියලා රූපයෙන් ලස්සනයි. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේත් එක්ක දේශේ උපදිලා ඒ ධර්මය අනුගමනය කරනට දේශේ උපදලාගෙන කොහෙද ගිහිල්ලා ඉපදුනේ? නිරේ ගිහිල්ලා ඉපදුණා. අද උත්තරා කොහෙද? දිව්‍ය ලෝකේ. ඊළඟට මේ කවුද? සාමාවතී කොහෙද? දිව්‍ය ලෝකේ. ඒ වගේ අස්සගුත්ත මහරහතන් වහන්සේ ගැන අපි කතා කරනෝනේ දිව්‍ය ලෝකේ. අපි දන්නවා ලෝසක මහරහතන් වහන්සේ ගැන. කොහොමද එන්න පිණ්ඩපාතිකයත් කන්න ලැබෙන්නේ නැහැ ඇයි? අලෝභය දිනු කළා සංසාරේ රහත් වෙලාවත් කැම ටික ලබා ගන්න බැරි වුණා. අපි දන්නවා සීවලී මහරහතන් වහන්සේ ගැන. අත්තරීම දිනු කළා මොකද කරේ? කැලේකට කිහිරි වනයේට ගියත් දෙවිවරු කැම දෙන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා අපිට අලෝභයෙන් සම විටම තවන් නිවන් මගටත් දිව්‍ය ලෝක වලටත් බ්‍රහ්ම ලෝක වලටත් තරයි යනවා. ලෝභයෙන් සමතිටම සතර අපායට අරන් යනවා. මනුලෝට ආවත් කන ටික ලැබෙන්නේ නැහැ. ඊළඟට දේශයෙන් හැමතිස්සෙම තමන් විරූපී කරනවා. තමන්ගේ සතුට නැති කරනවා. ඒ වගේම සතර අපායට අරන් යනවා. අද්වේෂයෙන් දිව්‍ය ලෝකන බඹලෝට අරගෙන ගිහිලා අමා මහ නිර්වාණයටම උදව් කරනවා. එහෙනම් මෙතනින් දිනන්නේ කවුද? අද්වේෂය දිනු කරන කෙනා. ඊළඟට මෝහය කියලා කියන්නේ මොකද්ද? මෝහය කියලා කියන්නේ වසන. දැන් මේ මෝහය නිසානේ මේක ගයක් විදියට පේන්නේ. මෝහය නිසානේ මේක වාහනයක් විදියට පේන්නේ. මෝහය නිසානේ රාගය, මෝහය නිසානේ වස්තුවට ලෝභය ඇති වෙන්නේ. මෝහය නිසානේ වස්තුවට දේශයත් චෛතසිකය උපදින්නේ. දැන් ඇත්ත ඇති සැටියෙන් පේනවා අපි ලෝභ කරයිද? මේවා හැමදේම කුඩු වෙලා බින්දලා යනවා පේනවා. කවුද මේවා තියාගන්නේ? මේ සල්ලි හැමතිස්සෙම බින්දලා යනවා නම් මොකද තියාගන්නවද? දැන් කුකුල් පෙට්ටිය අපි ඔකේ සාක්කුවේ දාන් යනවද? කුකුල් ගෙඩිය අර කාර් එකේ කැබින් එකේ දායනවද නෑනේ. ඒ ඇත්ත විදියට පේනවා නම් කිසි කෙනෙක් මේක තියා ඒ ඇත්ත විදියට පෙන්වන්නේ නැත්තේ කවුද? මෝහය. මෝහයට ඉඩ දීපු මේ ලෝකේ මිනිස්සු වස්තුවක් රැස් කළා වස්තුවක් තියාගෙන මොකද වුනේ? මැරිලා ගිහිල්ලා සතර අපායෙ ඉපදුණා. මෝහයට ප්‍රතිවිරුද්ධව අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දිනු කරගෙන සත්‍ය වශයෙන් දැකලා අත්හැරපු මිනිස්සු. මෛත්‍රිය තරහ අයින් කරගත්ත මිනිස්සු. එතනින් ගියාම ප්‍රඥාවෙන් මේ හැදියා ඇත්ත වශයෙන් දැකපු මිනිස්සු. කන දිහා ඇත්ත වශයෙන් දැකපු මිනිස්සු. ඊළඟ මේ ශරීරය දිහා ඇත්ත වශයෙන් දැකපු අය මොකද වුනේ? සංසාරයෙන් නිදහස් වුණා.
නිදහස් වෙන පුණ්‍ය ශක්තිය අඩු වුණා නම් දෙව්ලොව බඹලොව ඉපදුණා. ඒ නිසා අපිට චෛතසික 6ක් කියනවා කුසල පැත්තෙන් 3යි අකුසල පැත්තෙන් 3යි. ඒකෙන් ඇත්තටම ප්‍රතිලාභ තියෙන්නේ මොන පැත්තේද? කුසල පැත්තේ. අකුසල පැත්ත ගත්තොත් එවෙලටත් ප්‍රතිලාභයක් නැහැ. අනාගතයටත් ප්‍රතිලාභයක් නැහැ. නමුත් මේක නොතේරෙන ගත මෝහයෙන් අන්ධ වෙච්ච මේ මිනිස්සු ආස කරන්නේ මොකටද? ලෝභයටම. ආස කරන්නේ මොකටද? දේශයෙන්. ආස කරන්නේ රැවටෙන්නම. මෝහය දිනු සත්‍යයට පින්නතුනි පංචකාමයේ තරම් වටින වස්තුවක් නැහැ. මෝහයේ තියෙන සත්‍යයට මුතුමැණික් ආභරණ, ගෙවල් දොරවල් යාන වාහන පෙරෙන්නේ මොකක් වශයෙන්ද? පරිහරණය කරන දේවල් වශයෙන් නෙවෙයි. නියම සැප තියෙන වස්තු වශයෙන්. දැන් අපි මෙතන ඉන්න හැමෝටම යාන වාහන තියෙනවනේ. ඒ වගේම මේ හැමෝටම ඒ යාන වාහන පිළිබඳව ඒක මෝහයෙන් ඒක ඇති වෙන්නේ නැති වෙන බව තේරෙන්නේ නැත්නම් ඒ හැම එකකම අපි දුකට අරයි යනවා. හැබැයි පරිහරණය කරාට ප්‍රශ්නයක් නැහැ. පරිහරණය කරලා යන්න එන්නගේ මේක තේරෙනවා මේක ඇති වෙනව නැතිව. නමුත් තමන්ගේ පහසුවට දියුණුවට පරිහරණය කරාට ප්‍රශ්නයක් නැහැ. ඒක සත්‍යතාවය දැකලා. සත්‍යතාවය නොදක ඒක ඇල්ලුවම ගැල්ලුවම මොකද වෙන්නේ? ඒකෙම ඇවිල්ලා ප්‍රේතෙක් කියලා උපදින්න පුළුවන්. ඒ නිසා අපි නේද ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් ඉන්න කෙනාට බණ ඇහුණත් හිතෙන්නේ මොකද? මේ කඩා ගන්න බණ කියනවා කියලා. අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් ඉන්න කෙනාට මොකද හිතෙන්නේ? එයා අලෝභයෙන් ඉන්න කෙනා දම් දීපු කෙනෙක්, දම් දෙන කෙනෙක්. අද්වේෂයෙන් ඉන්න කෙනා මෛත්‍රිය පුරුදු කරපු කෙනෙක්, පුරුදු කරන කෙනෙක්. අමෝහයෙන් ඉන්න කෙනා අනිත්‍ය වශයෙන් ලෝකයේ දකින්න කෙනෙක්, දකින්න මහන්සි ගන්න කෙනෙක්. එයාට මේක අහේමනවද? මීපැණි කනට වැටෙන්න වගේ. අයි තමන් දන් දීපුව මතක් වෙනකොට ඉද නන්දති, පෙච්ච නන්දති, කත පුඤ්ඤෝ ඔබේ ආත්ත නන්දති. මෙන්න මේකේ මේ චෛතසික විභේදනය කරලා බැලුවම තමන් දන් දීපුව ගැන සතුටු වෙනවා. කුටි හදපුව ගැන සතුටු වෙනවා. හිඟන්නන්ට කැම දීපුව ගැන සතුටු වෙනවනේ. අනිත් අය මොකද වෙන්නේ? එයාට මේ වගේ දෙයක් අහනකොට දේශය උපදිනවා. ඇයි උපදින්නේ? ඇයි ඒකට යාගේ එකට හිත නැමෙන්නේ නැහැ. ඒකට කියන්නේ මොකද්ද? මහා කාරුණිකෝ නාතෝ හිතාය සබ්බපායිනෝ. ඒ වගේ හිත ගලව ගන්න මහා කාරුණිකයන් වහන්සේම වඩින්න ඕනේ. නැත්තම් සමහරට වැඩියක් දැන් චුන්දසූකර හිටියනේ. මහා කාරුණිකයන් වහන්සේ එතන හිටියා චුන්දසූකරට ඒක ගැලවෙන්න පුළුවන් වුණාද? බෑ. ඒ නිසා අපි නේද සංසාරේ දිනා ගන්න නම් දිනු කරන්න ඕන මොකද? අලෝභය, අද්වේෂය, අමෝහය මේවා දිනු කරොත් තමන්ගේ චිත්තසංතානය අන්ධ වෙනවා, විනාශ වෙනවා, සතර අපායට වැටෙනවා. අන්න එදාට ගලව ගන්න කවුරුවත් එන්නේ නැහැ. මේක දිනු කරොත් අපිට කාගවත් උදව් උපකාර ඕනේ නැහැ. එයා ගිහිල්ලා කොහෙද උපදින්නේ? සුගතියේ උපදිනවා පින්නතුනේ. කවුරුවත් එයාට උපකාර කරන්න ඕනේ. එහෙනම් තම තමන්ගේ සුගතිය ඉපදීම, තම තමන්ගේ නිවන් මාර්ග, තම තමන්ගේ සතර අපායට යෑම මෙන්න මේ හේතු සාධක හය මත පදනම් වෙනවා. ලෝභය දිනු කරොත් සතර අපායට, අලෝභය දිනු කරොත් සුගතියට නිවනට, දේශය දිනු කරොත් සතර අපායට, මෛත්‍රිය දිනු කරොත් සුගතියට නිවනට, මෝහය දිනු කරොත් සතර අපායට, අමෝහය දිනු කරොත් සුගතියට හෝ අමා මහ නිවනට. ඒ නිසා තමන්ගේ ගැලවීම මේ චෛතසික හය මත පදනම් වෙන නිසා තමයි අභිධර්මයේ වගේම සූත්‍ර පිටකයේම බුදුරජාණන් වහන්සේ මේ හැයට විශේෂ තැනක් දීලා තියෙන්නේ. දැන් ඒක නිසා දැන් අපි දන්නවා මේ පින්නතුන් දැන් ධර්මය අහනවා කියන්නේ මොකද්ද දිනු වෙන්නේ? අලෝභය දිනු වෙනවා, අද්වේෂය දිනු වෙනවා, අමෝහය දිනු වෙනවානේ. දැන් අපි දන්නවා සෑම කුසල සිතක් එකම උපදිනවා මොකක්ද? සෑම කුසල සිතක් වල සද්ධාව, හිරියෝතාප්ප, සතිය, අලෝභ, අද්වේෂ. ඔන්න මේ දෙක. දැන් බලන්න. දන් දීමෙන් විතරක් නෙමෙයි අලෝභය දිනු වෙන්නේ. මොකකින්ද? බණ ඇහිීමෙන් දිනු වෙනවා. ඊළඟට මොකද්ද? සිල් රැකීමෙන් දිනු වෙනවා. ඊළඟට මොකද්ද? සමාධිය වැඩි වීමෙන් දිනු වෙනවා. ප්‍රඥාව වැඩි වීමෙන් දිනු වෙනවා. ඊළඟට බණ අහන වෙලාවට මොකද වෙන්නේ? ප්‍රඥාවත් උපදිනවා. ත්‍රිලක්ෂණයත් උපදිනවා. එහෙනම් අමෝහයත් එහෙනම් පිළිවෙල ධර්මයේ ශ්‍රවණය කරන වෙලාව කියන්නේ මොකද්ද? සුගතියට පාර කපා ගැනීම. සැපයට පාර කපා ගැනීම. නිවනට පාර කපා ගැනීම. එහෙනම් මේ සති 30ක් තිස්සේ මේක DVD පාට වලින් හරි ඒක මෙතෙන්ට හරි ඇවිල්ලා පුරුදු කරේ මොකද්ද? අලෝභය දිනු කරා. මොකද්ද දිනු කරේ? අලෝභය දිනු කරා. ඊළඟට අද්වේෂය දිනු කරා. ඊළඟට අමෝහය දිනු කරා. සමහර ලෝභසිත පහළ වුණා නම් දන් දෙන්න හිත දිනු වුණා. සමහර අයට දේශය තිබුණා ඒක අත්තරින්න හිත දිනු වුණා. සමහර අය මේ ලෝකයේ නිට්ටයයි සුඛයි ආත්ම සංඥාව බිඳුන වැඩිපුරම අමෝහය දිනු වුණා. මොකද වුනේ? දැන් අපිට එනකොට තිබුණා නම් නිට්ටය සුඛයි ආත්ම සංඥාව අපිට ඒක නොතේරෙන්න පුළුවන්. දිගින් දිගට නොකරන්න පුළුවන්. දැන් එහෙම දෙයක් නැහැ කියලා හරි හදිසියට අරමුණු වෙනවද නැද්ද? අරමුණු වෙනවා. හදිසියට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ඒකක්ෂණිකව හිතෙනවා. එහෙනම් මේ මොනවද දිනු වෙන්නේ? මේ සති 30 පුරා වෙන සංසාර ගමනින් ඔබ ඊතර වෙන්න වැඩ කරගත්තා. ඔබත් මමත්. අපි දෙගොල්ලෝ මොකද කරේ? අලෝභය දිනු කරා, අද්වේෂය දිනු කරා, අමෝහය දිනු කරා. දැන් මේ සති 30 කාලය තුල පින්නතුනි. තවත් මේ ලෝකෙ මිනිස්සු ඉන්නවා. තව බණ අහනවා නම් ඒත් අලෝභ අධ්‍යේ සමෝහ දිනු වෙනවා. තව සිල් රකින්නවා නම් ඒ වෙලාවේ අලෝභ අධ්‍යේ සමෝහ දිනු වෙනවා. කොහේ හරි ගිහිල්ලා භාවනා කරනවා නම් අලෝභ අධ්‍යේ සමෝහ දිනු වෙනවා. එහෙම නැති මිනිස්සුද මේ ලෝකෙ වැඩි? එහෙම කරන මිනිස්සුද මේ ලෝකෙ වැඩි? එහෙම නැති මිනිස්සු. මේ ලෝකේ ඒ කම්මැලි සෑම මිනිස්සෙට්ටම ඒ පින්නතුනි අලස සෑම මිනිස්සෙට්ටම උනේ මොකද්ද? මේ සංසාරේ ගමනේ යෑම විතරයි.
ඒ ලෝභී පුද්ගලයාට, ඒ දේශී පුද්ගලයාට, ඒ මෝහී මේ සංසාරේ සත්‍යෝ හැමදාමත් ගියේ සංසාරෙට. ලෞතර බුදුරජාණන් වහන්සේ අලෝභය දිනු කළා දුකින් නිදහස් වුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ අද්වේෂය දිනු කළා දුකින් නිදහස් වුණා. ලෞතර බුදුරජාණන් සමෝහය දිනු කළා දුකින් නිදහස් වුණා. ලෞතර බුදුරජාණන් ශ්‍රාවකයෝ අලෝභය දිනු කළා දුකින් නිදහස් වුණා. ලෞතර බුදුරජාණන් ශ්‍රාවක අද්වේෂය දිනු කළා දුකින් නිදහස් වුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අමෝහ දිනු කළා අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. එහෙනම් අපි මේ ගෙවි ගිය සතිති හදියා බැලුවොත් අපි දිනු කරේ වැඩිපුර මොනවද? අලෝභ දේශම්. අපිට ලෝභ දේශම් මොහ ඇති නොවුනා නෝ ඇති වෙනවා. නමුත් අපේ වැඩිපුර ඩිවලොප් වුණේ මොකද්ද? අලෝභ, අද්වේෂ, අමෝහ. ඒ නිසා අපි ඒ පැත්තෙන් බැලුවත් මේ සතිතිය ගැන පින්නතනි නිහතමානීව සතුටු වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. නිහතමානීව එක්ක අඬාඩ එනවා මෙතෙන්ට. එක්ක සතුටෙන් මෙතෙන්ට එනවා. එක්ක සමහර අයට එන්නත් ඕන නොඑන්නත් එහෙමත් එනවා. අඬාඩ ආවත් සතුටින් ආවත් එන්දෝ නොඑන්දෝ කියලා ආවත් දිනුනේ මොකද්ද? අලෝභ, අද්වේෂ, අමෝහ. ඒකෙන් කාටවත් අලාභයක් සිද්ධ වුණේ නැහැ. විශේෂයෙන් මට ඒකෙන් කිසිම අලාභයක් වුණේ නැහැ. ඇයි වළන ඒ හැම දෙයක්ම මම අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් කුසල සිත වලින් යෝනිසෝ මනසිකාරය කරනකොට මේ චෛතසික තුනම උපදිනවා. එක පැත්තකින් පින්නතුනි මම සංසාරයෙන් එතර වෙන්න යම් කිසි ටිකක් කරගත්තා. අනිත් පැත්තෙන් ඔබ සංසාරයෙන් එතර වෙන්න ඔබට යමක් කරගත්තා. දෙපැත්තෙන්ම දෙගොල්ලොන්ටම යහපතක් ඇති වෙන දේවල් ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? සේවනය කරන්න කියන එක අත්හරින්න එපා කියන්නේ. එහෙනම් දෙපැත්තකින් අත් නොහරින දෙයක් දිනු කරගත්තා කියලා අද සතුටු වෙන්නත් පුළුවන්. ඉතින් මේක පටන් ගත්තේ දැන් තව වැඩි දවසක් නැහැ. ඇත්තටම කියලා දෙන්න. දැන් මට අද දවසේ වුණේ කරුණ වශයෙන් කියා දෙන්න නෙවෙයි මේ කරුණ වශයෙන් කියා දීපු දොල විදර්ශනාව පෙන්වන්න. එතනින් ගියාට පස්සේ මේ චෛතසික හයේ තියෙන පවර්ෆුල් එක පෙන්වන්න. එතන අපි මේක පටන් ගත්තේ මීට සති 30කට කලින් එක්කින් මෙතන කොහෙද? ක්ලිනික් නේ මොකක්ද ඒකට කියන්නේ? බ්ලඩ් උන්ට බෙහෙත් දෙන මට ওই වචනේ කියා ගන්න බෑ. හරිද? එතකොට ওই ක්ලිනික් එකනේ. ඉතින් එතරින් 8 දෙනෙක් 8 10 දෙනෙක් මේ මහත්මයා හිටියා. ඊට පස්සේ මේ මහත්තයා හිටියේ නෑ. අම්මලාවනේ පළවෙනි ආවා. ඊට පස්සේ තව ගෞරි ඒ අම්මලා ආවා. ඩොක්ටර් ආවා. ඒ වගේ ජයන්ති අම්මලා ඒ මහත්තයාද මහත්තයා නෑනේ. ඒ අයගෙන් ආවා. ඉතින් ඒ අයට තේරුනේ නැහැ එන දවසේ මේක මෙච්චර ලස්සන ධර්මයක්ද කියලා. නමුත් අද දෙනකොට හොඳටම තේරෙන්න ඕන. ඒ ඔබට තේරුණ නිසා තමයි මේ පන්තිය නිසා තමයි මොකද්ද අනිත් අයටත් මේ DVD පට ලැබුණේ. එතකොට DVD බෙදා හරින්න ඩොක්ටර් 50ක් 60ක් ගහලා හැමදාම බෙදනවා. මේ අය රෑ නිදි මරාගෙන දිගටම ගහනවා. ඊට පස්සේ වෙරෝනිකා අම්මාව එයා පුළුවන් 100 200 ගහලා බෙදලා දුන්නා. ඉතින් ඉක්මනට අනිත් අය අතරට මේක ගියා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ මහරගම පන්තිය පටන් ගත්තා. ඊට පස්සේ පිළියන්දල. ඊට පස්සේ රත්නපුරේ තමයි වැඩිම ප්‍රයෝජන ගන්න මිනිස්සු. ඊට පස්සේ නුවර, බලංගොඩ, ඊට පොල්ගහවෙල, කොහෙද ඊට සෙවණගල, බෙලියත්තේ, කොළඹ හතේ. එතනින් ගියාට පස්සේ ඒ හැමෝටම මේක අවශ්‍ය වුණා. හාමුදුරු ස්වාමින්වහන්සේලා වශයෙන් ගත්තොත් 150කට වඩා මේකට කැමති 150කට වඩා DVD පට ඉල්ලගෙන තියෙන ස්වාමින්වහන්සේලා වශයෙන් ගත්තා. දැන් අදටත් DVD ඉල්ලන දහස් ගාණක් ඉන්නවා. නමුත් ඒ තරම් වේගෙන් අපිට දී ගන්න පුළුවන් කම මෙයාගෙන් DVD ඉල්ලනවා. මෙයාට බැලිනවා සති 2-3. ඇයි මේක හරියට ගහලා දෙන්නේ? කොහොම ගහන්නද? ගහනවා රයිටර් පිච් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ අලෝභ මේ අපි පුරුදු කරගත්තු අලෝභ ආදී සමෝ වැඩපිළිවෙල ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ පාරමාර්ථ ධර්මයේ අන්න හැමෝටම ඕන. ඊට පස්සේ නවසීලන්තෙන්, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ෆින්ලන්ඩ්, කැනඩා ආදී වශයෙන් මේ පින්නතුන්ගේ නෑදෑයුන හැම රටකින්ම සෑහෙන එක දවසට කෝල් 4-5ක් එනවා මයිමට. ඒතකොට හැම දෙනෙක්ටම මුලින් ආපු අය උපකාර කරා. ඒ හැම දෙනාගේම දිනු වෙලා තියෙන්නේ මොකක්ද එහෙනම්? අලෝභ, අද්වේෂ, අමෝහ. එහෙනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කරන තැන, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කඩලා බලන තැන, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බෙදලා බලන තැන, ඉවසීමෙන් පුරුදු කරන තැන තිලක්ෂණය තියෙනවා. තිලක්ෂණය මමගේ ආත්මේ නැති වෙනවා. ඒ වැඩපිළිවෙලට පින තියෙන මිනිස්සු ඉඳලා තියෙනවද නැද්ද? තියෙනවා. දැන් මම මේක කියා දුන්නාseම තව ස්වාමීන් වහන්සේලා ඉදරාට කියලා දෙයි. ඊපස්සේ මේ පන්ති වලට එන මේ අම්මා කියලා දෙනවා 25කට 30කට. තව දෙයක් අම්ම ඒ අම්මා කියලා දෙනවා. ඊපස්සේ මේ පින්නතුන්ට ඊළඟට කරන්න තියෙන දේ මේකයි. මේක ළඟදීම අවසන් වෙයි. අවසන් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඉදිරියට මේ පැය දෙක මෝහයට ගත කරන්න එපා. කොහේ හරි භාවනා මධ්‍යස්ථානයක් හොයාගෙන, කොහේ හරි තවත් ධර්මයේ කියන තැනක් හොයාගෙන, තමන්ගේ අලෝභ ආදී සමෝහ වැඩ කරන වැඩපිළිවෙලක දැන් මේ පින්නතුන්ට ධර්මයේ වරද්දන්න කාටවත් එක ලේසි දෙයක් නෙවෙයි. මෙතන මුලින් ඉඳලා ඇවිල්ලා DVD පට හරියට බැලුවා නම් කවුරු හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඕන දෙයක් කියනකොට තේරෙනවා. යම් කෙනෙක් ලෝභ, දේශ, මොහ දිනු වෙන වැඩපිළිවෙලක් කියනවනේ ඒක අමා ධර්මයේද? නෑ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා ලෝභය දිනු වෙන යමක් කිව්වොත්,
ද්වේෂය දිනු වෙන යමක් කිව්වොත්, මෝහය දිනු වෙන යමක් කිව්වොත් ඒක ධර්මයේද? ඒක අමා ධර්මයේ නෙවෙයි. කවුරු හරි කෙනෙක් අලෝභය දිනු වෙන යමක් කිව්වොත්, අද්වේෂ වෛරය නැති කරන යමක් කිව්වොත්, ප්‍රඥාව ඇති වෙන කමක් කිව්වොත් ඒක මොකද්ද? ධර්මය. ප්‍රඥාව කියන්නේ ත්‍රිලක්ෂණයට. අද්වේෂය කියන්නේ මෛත්‍රියට. ලෝභය කියන්නේ දන් දීමට, සිල් රැකීමට ආදී දේවල් වලට. ඒ නිසා අපි කවුරු හරි මේ පැත්තෙන් බණ කිව්වොත් එතෙන්ට යන්න. එතන යම්කිසි ගුණ ධර්මයක් දියුණු වෙනවා. ඒ වගේම දැන් අපි අවුරුදු දෙකකට කිට්ටු වෙන තිස්සේ ගාල්ලේ පින්නතුනේ හදාගෙන 4 වටේ ණය වෙමින් හරි මේ ડોක්ටර් හම්බ කරන සේරම මුදල් වලින් ඒ හදාගෙන දැන් ඇවිල්ලා අන්තිම හරිය තියෙන්නේ. තාමලාට කටිනට එන අයට බලා ගන්න පුළුවන්. දෙසැම්බර් මාසේ මගේ ගුරු හාමුදුරේ ධම්මකෝටේ පුරුදු කරන්නේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වැඩසටහන් පටන් ගන්නවා පුරුදු කරන්න. ඒක කැමති අයට දෙසැම්බර් ඉඳලා දින 10කට එක කාලසටහනක් තියෙනවා අවුරුද්දටම වැඩසටහන් 12ක විතර කැමති අයට එන්න පුළුවන්. ඒක මුලින්ම වෙන් කර ගන්න ඕන. වෙන් කරගත්තට පස්සේ ඒ ඇවිල්ලා දින 11ම නතර වෙලා Tamanට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වලින් ත්‍රිලක්ෂණය මේ ශරීරය දිහා බලන හැටි, වේදනාව දිහා බලන හැටි තවත් දුරටත් අලෝභ ආදී සමෝහ චෛතසික දිනු කරගන්න පුළුවන්. ඒ හේතම එන්න ඕනේ කියලා නීතියක් නැහැ. තවත් Taman දන්න තැන්වල ගියම හොඳයි නම් Tamanට මේ ධර්මයේ හරි කියලා තේරෙනවා. එතනින් ඒ චෛතසික දිනු කරගන්නත් ඒ නිසා මේ ගෙනල්ලා දීපු වීරිය, මේ ගෙනල්ලා දීපු කුසල ඡන්දය, මේ ගෙනල්ලා දීපු කුසල වීරිය, මේ ගෙනල්ලා දීපු යම්කිසි මෝහන්දකාට දැල්ලපු පුංචි පහන Tamange නිවෙන්න දෙන්න යන්න මේ පින්නතුණු මමත් තා ටික දවසකින් මැරෙනවා නේ. මමත් හෙට දැන් අයියා මමයි චාවින්ද ඇක්සිඩන්ට් වුණා. සමහරට ඒක ලයිට් කණුවේ අපි දෙන්න හරියට වැදුණා. එතනම තමයි මේ වාහනේ පැත්තක් ගිහිල්ලා තියෙන්නේ. එතකොට පින්නතුනේ එයාගේ අපි මේ පාරේ යනකොට මැරිලා වැටෙන්න පුළුවන්. ඒ වගේ ඊට පස්සේ මොකද වෙන්නේ? වසක් කන දෙයක් වසවිසලා මැරෙන්න පුළුවන්. තමාට තරහ ගිහිල්ලා තමන්ගේ ජීවිතේට තමන්ම හානි කරගන්න පුළුවන්. ඒ එතනින් එහාට පස්සේ මේ ජීවිතේ මොන පොතෙන්දී හරි අපි මැරෙනවා. උපරිම අපි මෙතන ඉන්න කිසිම කෙනෙක් තව අවුරුදු 50ක් යනකොට නැහැ. සමහර විට ඔබට මගේ මල ගෙදරට එන්න වෙන්න පුළුවන්. මට ඔබගේ මල ගෙදරට වඩින්න වෙන්න පුළුවන්. මේ කාලේ නම් මැරුණොත් වඩින්න වෙන්නේ නැහැ. හරිද? එතකොට මොකද වෙන්නේ? ඒ නිසා එහෙම ගමනක අපි හැමෝම යන බව තේරුම් අරගෙන. ඒ නිසා කුසලයේ කල් දාගන්න එපා. ලෞතර බුදුරජාණන්සේ අප්‍රමාදය කියලා දේශනා කරේ මොන චෛතසිකයේද? සතිය. මම ඒක ලයිට් කණු දෙකක් හරි අතර සතියෙන් ඉන්න අනිත්‍ය අනිත්‍යයි කියලා හිතන්න. ඊළඟට මෙතන ඉඳලා නාවල හන්දියට යනකම් හරි අනිත්‍ය අනිත්‍යයි කියලා හිතන්න. අනිත්‍යයට ඉරිසියා කරන්න, කෝකකම් කරන්න කාලය ගන්න. අනිත්‍යයට ඉරිසියා කරා කියලා හරි. අනිත්‍යයට පදයක් හැදුවා කියලා හරි Tamanට ඇති වෙන ලාභයක් නැහැ. ඒ නිසා ඒ වෙලාවේ අනිත්‍ය සිහි කරගන්න. ඒ වෙලාවේ සුවපත් වේවා කියලා සිහි කරගන්න. ඒ වෙලාවේ ලෞතර බුදුරජාණන්සේ බුදු ගුණයක් සිහි කරගෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දියුණු කරගෙන තමන්ගේ මේ දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලට යන්න. මැරෙන්න කලින් මේ අලෝභාදයේ සමව දියුණු කරගන්න. මැරලා ඊට පස්සේ පසුතැවිලි වෙන්න නම් එපා. ඒකට මට කරන්න පුළුවන් ශක්තිය මේ සතිතිය ඇතුළේ මම උපරිමයෙන්ම කරලා තිනවා. ඊට ආදයක් කරන්න බැරි තරම්. දැන් රේණුකානේ හාමුදුරුවෝ පොත් ගත්තොත් මට මේ බෙලියත්තේදී අම්මා කෙනෙක් අරගෙන ආව 1985 මුද්‍රණයේ අභිධර්මයේ මූලික කරනවා. ඒ අම්මා මට කිව්වා ආවේ දෙබර වැව ඉඳලා කාර් එකක් අරගෙන බෙලියත්තට ඊට වෙයි කියලා. ඊපස්සේ 1985 ඉඳ පොත අරගෙන 2004 වෙනකන් කියෙව්වා. කිසි දිනක තේරුන්නේ නැහැ කිව්වා. 1980 මං කිව්වා අම්මේ මං අපේ අම්මගේ බඩට එන්නවත් හිතලා නැහැ ඒ ටයිම් එකේදී. එතකොට මොකද වෙන්නේ? 1985 මම ඉපදිලාවත් නැහැ. ඒක 2004 වෙනකම් කියෙව්වා. ඒක තේරුන්නේ නැහැ. නමුත් ඒ අම්මට තිබුණ නොපසුබට උත්සාහය. නමුත් එයාට මේ DVD පාට ලැබිලා දැන් 17ක්ද කොහෙද බලලා. දැන් එයාට ඒක තේරෙනවලු. නිසා මේ රේණුකාණී ස්වාමීන් වහන්සේ කියන්නේ වචනේ මිල කරන්න බැරි මහා ශාසනික සේවයක් කරපු ස්වාමීන් වහන්සේ නමක්. කියන යහපත් කටයුතු දිනෙන් දිනම සාර්ථකත්වයටපත් වේවා. ධාර්මික දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදයෙන් ලැබේවා. බුදුවරුන්ගේ නගරයට, පසේ බුදුවරුන්ගේ නගරයට, රහතුන්ගේ නගරයට යන මේ ඉගෙනීම උපකාර වේවා කියලා ආශිර්වාද කරන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු